තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග ඔබ රැඳී සිටින්නේ. අද අපි සාකච්ඡා කරන්නේ අලුත් තේමාවක් සම්බන්ධයෙන්. ඔබ දන්නවා දීඝනිකායෙහි සංගීති සූත්‍රය ඇතුළත් දහම් කරුණුයි එකින් එක අරගෙන අපි සාකච්ඡා කරන්නේ. ඉතින් පසුගිය සති කිහිපයේදීම ඊටමත් වැදගත් තේමාවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා දිට්ඨි සම්බන්ධයෙන්. ඔබට ඒ සාකච්ඡා මාලාව මගහැරුණා නම් අන්තර්ජාලයෙන් හෝ අරගෙන එය අහන්න ඔබට ඒ ඊටාත්ම වැදගත් වේවි. ඉතින් අද කතා කරන්නේ නව තේමාවක්. තේමාවක් කිව්වට මාතෘකා කිහිපයක් ඒකාබද්ධවයි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ත්‍රිපිටකයෙහි මේ මාතෘකා කිහිපයම බොහෝ අවස්ථාවලදී එකටමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන් කතා කරන්නට. සංගීති සූත්‍රය ඇතුළත් වෙන්නේ මේ සම්බන්ධයෙන් මාතෘකා වශයෙන් අපි ඒ මාතෘකාව පිළිබඳව අර්ථ විග්‍රහය කොයි ආකාරයෙන්ද කියලා ත්‍රිපිටකයේ අට කතා ටීකා සිසාරා පියමන් කිරීමටයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා අද වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළි අර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරනේ. අහිරික අනොත්තප්ප ලැජ්ජා නැතිකම සහ බය නැතිකම. ඒකෙම අනිත් පැත්ත ලැජ්ජාව සහ බය හිරි ඔත්තප්ප දෙක. ඒ සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඒත් එක්කම තියෙන තව මාතෘකා කිහිපයක්. දෝවචස්සතා පාපමිත්තතා දුර්වච බව සහ පාප මිත්‍රතාවය. ඒකෙම අනිත් පැත්ත තියෙනවා සුවචතාවය සහ කල්යාණ මිත්‍රතාවය. තවත් මාතෘකාවක් තියෙනවා ආපත්‍ති කුසලතාවය සහ ආපත්‍ති වට්ටහාන කුසලතාවය. වරද සහ වරදෙන් නැගී සිටීම පිළිබඳව තියෙන කුසලතාවය සම්බන්ධයෙන්. ඊ타මත්ම වටිනා තේමාවල් විශේෂයෙන් ලෞකික ජීවිතයට සහ ලෝකෝත්තර ජීවිතය කියන දෙකටම අපි මේ පිළිබඳව ප්‍රවේශයක් හැටියට ලබා ගමු. කස්සප හාමුදුරනේ කොහොමද මේ ධර්ම කාරණා සම්බන්ධයෙන් මූලික විවරණය වෙන්නේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. දිට්ඨි පිළිබඳව අපි සාකච්ඡා කරලා අද දවසේදී සංගීති සූත්‍රයට අදාළව අනෙක් දහම් කරුණු පිළිබඳව මේ සාකච්ඡා කරන්නට ප්‍රවේශයක් ලබා ගන්න අවස්ථාව. ඉතින් මුලින්ම අපි සාකච්ඡා කරන්නට තියෙන මාතෘකා බවට පත් වෙන්නේ අහිරික සහ අනුත්තප්පය. අහිරික කියලා කියන්නේ හිරි බවක් නැතිකම. හිරි කියලා කියනවා ලැජ්ජාවට. ලැජ්ජාව නැති ස්වභාවයට තමයි අහිරික බව කියලා කියන්නේ. ඔත්තප්පේ කියලා කියනවා බයට. එතකොට අනොත්තප්ප බව කියලා කියනවා බය නැතිකම. කොටින්ම ලැජ්ජාව සහ බය නැතිකම. දැන් මේ ලැජ්ජාව සහ බය කියන එක පිළිබඳව හඳුනා ගැනීමේදී මේ කුසල ධර්මයන් තමයි මෙතනදී මේ ලැජ්ජාව සහ බය කියලා හඳුන්වන්නේ. ඒ වගේම ලැජ්ජා නැතිකම සහ බය නැතිකම කියලා හඳුන්වන්නේ අකුසල ධර්මයන්. ලෝකයේ තුල අපි ලැජ්ජාව කියලා හඳුනාගත්ත දෙයක් තියෙනවා. ඒකට මෙතනදී මේ කතා කරන්නේ සාමාන්‍ය ලෝකයේ තුල කෙනෙකුට අර සබකෝලේ වැනි ඇතිවෙන ලැජ්ජාව සහ තව කෙනෙකුට ඇතිවෙන බය කියන තැනම නෙමෙයි. මෙතනදී මේ ලැජ්ජාව සහ බය කියන වචන දෙකෙන් අදහස් කරන්නේ පාපයට කෙනෙකුගේ තියෙන ලැජ්ජාව සහ පාපයට කෙනෙකුගේ තියෙන බය කියන කාරණාව. එතකොට යම්කිසි කෙනෙකුට අකුසල ධර්මයන් සිදු කරන්නට බයක් නැතිනම් ඒ කෙනා අනුත්තප්ප පුද්ගලයෙක්. ඒ වගේම ඔහුට ලැජ්ජාවක් නැතිනම් ඔහු අහිරික පුද්ගලයෙක් හැටියට හඳුන්වනවා. මෙන්න මේ අහිරික අනුත්තප්ප කියන මේ ගති වලින් යුක්ත පුද්ගලයෝ ලෝකයේ තුල ඕනම මොහොතක ඕනෑම අකුසල ධර්මයක් කරන්නට පෙළඹෙන පුද්ගලයන් හැටියට දකින්නට පුළුවන්. පාප මිත්‍ර අසත්පුරුෂ ගති ඇති පුද්ගලයන් හැටියට. මොකද සත්පුරුෂයෙකුට යම්කිසි වරදක් කරන්නට ගියාම ඔහුට දැනෙනවා ඒ තුළින් වරදකාරී හැඟීමක් දැනෙනවා. තමන් කරන වරද පිළිබඳව ඔහුට වරදකාරී හැඟීමක් තියෙනවා. ඒක තමයි හිරි බව කියලා කියන්නේ ලැජ්ජා සහගත ස්වභාවය. ඒ වගේම මේ බඳු වරදක් කරන්නට ඔහුගේ සිතේ නිරන්තරයෙන්ම බයක් තියෙනවා. එතකොට ඒ බය කියන එක විවිධ ස්වરૂපයන්ගෙන් ඇති වෙනවා. අන්න ඒකට තමයි ඔත්තප්පය කියලා කියන්නේ. එතකොට මේ සත්පුරුෂයෙකුගේ ලක්ෂණනේ දැන් මේ වරදක් කරන්නට තියෙන හිතේ ඇතිවෙන මේ ලක්ෂණය, ඒ වගේම වරදක් කරන්න තියෙන ලැජ්ජාව සහ වරදක් පිළිබඳව තියෙන බය කියන එක ඇති වෙන්නේ වරද හැටියට තේරුම් ගත්ත සත්පුරුෂයෙකුට තියෙන ලක්ෂණයක්. අසත්පුරුෂයෙක් සතුව තියෙන්නේ ඔහු වරද හැටියට දකින්නේ නැහැ.
එතකොට ඒ වරද පිළිබඳව ඔහුගේ ලැජ්ජාවක් දකින්න පුළුවන් කමකුත් නැහැ. දැන් අපි සතුන් නොමරන සමාජයක ඉන්නකොට ඒ සමාජය තුළ යම් පුද්ගලයෙක් සතුන් මරනවා නම් ඒ පුද්ගලයා ඒ සමාජයෙන් කොන් වෙනවා. එතකොට ඒ සමාජය තුළින් ඔහු ඉවතට යනවා ටිකෙන් ටික. ඒකට ඒ තුළ අපිට දකින්න පුළුවන් ඒ සමාජය තුළ තියෙන ඒ පාපයේ ලැජ්ජා කිරීම සහ ඒ පාපයට තියෙන බය දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් ඇතැම් තැනකදී දැන් සතුන් මැරීම සාමාන්‍ය දෙයක් බවට පත්වන සමාජයක අපි අරගෙන බැලුවාම මේ සත්ත්ව වගාවන් හැටියට කතා කරනවා. ඒකට මේ වගේ තැන්වලදී තියෙන දැන් මේ සතුන් මැරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. එතකොට ඔවුන්ට ඒක එතන කිසිම හිරියක් හෝ ඒ පිළිබඳව බයක් ඇත්තේ නැහැ. අන්න ඒ බඳු පුද්ගලයින්ට ඒ බඳු මනෝභාවයක් තියෙන පුද්ගලයින් අතින් ඕන තරම් ඒ සත්ත්ව ඝාතනයේ වන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඔවුන්ට ඒක සාමාන්‍ය දෙයක්. මේ අපි උදාහරණයක් කතා කළේ. ඒකට මෙන්න මේ විදිහට අර පාපය පිළිබඳව ලැජ්ජාවක්, අකුසලයේ පිළිබඳව ලැජ්ජාවක් නැතිකම. ඒ වගේම මේ පිළිබඳව බයක්, තැති ගැනීමක් ඇති නොවනකම තමයි අහිරික සහ අනුත්ප්පය කියලා කියන්නේ. ඒ වගේම අර පාපය අකුසල ධර්මයේ පිළිබඳව යම්කිසි කෙනෙකුට එබඳු දෙයක් කරන්නට ලැජ්ජාවක් තියෙනවා නම්, එබඳු දෙයක් සිදු කිරීමට තියෙන බයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා හිරිය සහ ඔත්තප්පය කියලා. එතකොට මෙතන ප්‍රධාන කාරණා දෙකක් හැටියට අකුසල පාක්ෂික ධර්ම දෙකක් කතා කරනවා අහිරික අනුත්ප්ප කියලා. කුසල පාක්ෂික ධර්මතා දෙකක් කතා කරනවා හිරිය සහ ඔත්තප්පය කියලා. ඊට පස්සේ අපිට තියෙනවා මේ දෝචස්සතා දුර්වච බව කියන එක. දුර්වච බව කියලා කියන්නේ දැන් සත්පුරුෂයෙක්ෝ ඒ යහපත් දෙයක් යම් කිසි කෙනෙකු කියන කල්හි එය පිළිනොගෙනගෙන වෙනත් දෙයක් සිදු කිරීම අකීකරුකම කියලා අපි ඒක හඳුන්වනවා. අන්නේ දුර්වච භාවය නැතිනම් ඒක දෝචස්සතා කියලා කියනවා. එතකොට මේ ඔහුගේ වචනය තුළින් සත්පුරුෂයෙකුගේ වචනය පිළිගන්නට නොහැකි කමත්. ඒ කියන්නේ සත්පුරුෂයෙකු විසින් ලබා දෙන අවවාදයක් පිළිගැනීමට නැඹුරු නොවීම අකීකරු බව කියන එකත් ඒ වගේම ඔහුගේ වාග් සංවරත්වය ආදී කම නැති බව නිසාත් ඔහු දුර්වච පුද්ගලයෙක් හැටියට හඳුන්වනු ලබනවා. එතකොට අන්නේ දුර්වච පුද්ගලයෙක් ඇසුරු කරන්නට සත්පුරුෂයෝ පෙළඹෙන්නේ නැහැ. ලෝකයේ බඳු පුද්ගලයින් සත්පුරුෂයන් ඉතින් පිළිකුල් කරන පුද්ගලයින් බවටයිපත් වෙන්නේ. මොකද අන්‍යයන්ට පවා ඔවුන් හිංසා පීඩාවන් සිදු කරන නිසා. ඒ වගේම ඒහා සමගාමීව සිදුවන දෙයක් තමයි පාප මිත්‍රතාවය කියලා කියන්නේ. දැන් දුර්වච පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ දුර්වච පුද්ගලයාගේ දුර්වච ලක්ෂණයන් හා සමගාමීව තමයි ඔහුගේ ආශ්‍රය තීරණය වෙන්නේ. එතකොට අර අධ්‍යාවසේන සත්තා සංසන්දන්ති සමෙන්ති කියනවනේ. අදහස් වශයෙන් තමයි ලෝකයේ සත්වය එකතු වෙන්නේ ගැලපෙන්නේ කියලා. එතකොට අර දුර්වච ස්වභාවයේ යම් කිසි කෙනෙකුගේ තියෙනවා නම් එබඳු ස්වභාවයක් ඇති කෙනෙකුට එකතු වෙන්නේ එබඳු වූ දුර්වච ගතිය ඇති පුද්ගලයන් තමයි. එබඳු පුද්ගලයන්ට කියන්නේ පාප මිත්‍රයින් කියලා. ඉතින් යම් තැනක දුර්වච ගතිය තියෙනවා නම් ඒ පාප මිත්‍ර ආශ්‍රය උන්ට ලැබෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා තමයි මේ ගති දෙක එකට හඳුන්වන්නේ දුර්වච බව සහ පාප මිත්‍ර භාවය කියලා. ඒ වගේම ඊළඟ මාතෘකාව විදිහට අපිට ලැබෙනවා සුවච බව සහ කල්යාණ මිත්‍රතාවය කියන එක. එතකොට සුවච බව කියන එකෙන් සුවච බව ඇති පුද්ගලයා අපි හඳුන්වනවා සෝවචස්ස පුද්ගලයෙක් හැටියට. ඒකට සෝවචස්සතා කියලා කියන ඔහුගේ ගතියට, ඔහුගේ ස්වභාවයට. එතකොට කල්යාණ මිත්‍රතා කියලා කියනවා කල්යාණ මිත්‍ර ස්වභාවයට. එතකොට මෙන්න මේ කල්යාණ මිත්‍ර භාවයත් සුවච බවත් කීකරුකමත් යම් කිසි කෙනෙකු තුළ තියෙනවා නම් ඔහු සත්පුරුෂ සමාගමයට ඇතුළත් වන පුද්ගලයෙක් හැටියටයි ගණන් ගන්නේ. එතකොට මෙතනදී කියන්නේ කීකරු බව කියන එකෙන් අදහස් කරන්නේ යම් කෙනෙක් අකුසලයේ පැත්තට යම් දෙයක් කිව්වහම ඒකත් නොපිරිහෙලා ඉටු කරනවා කියන තැනකින් නෙමෙයි. එතකොට ඔහුගේ තියෙනවා බුද්ධිමත් බවක්. ඔහු කල්පනා කරලා කුසලයේ අකුසලයේ තේරුම් අරගෙන ඔහු ඒ පිළිබඳව කටයුතු කරන්නට හැකියාවක් ඔහු සතුව තියෙනවා. ඔහු යහපත් දේ සිද්ධ කරනවා. සත්පුරුෂයන් හඳුනාගෙන සත්පුරුෂයන් විසින් දෙනු ලබන අවවාද උපදේශ ඒ විදිහටම පිළිගනු ලබනවා. අන්න ඒ බඳු පුද්ගලයෙකුට තමයි සෝචස්සතා ගති ඇති පුද්ගලයෙක් හැටියට හඳුන්වනු ලබන්නේ. ඉතින් ඒ බඳු පුද්ගලයෙක් ඇසුරු කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයා ඇසුරු කරන්නේ ඒ අදහස් හා සමගාමීව යන අය. ඒකට අපි කියනවා
කල්යාණ මිත්‍රතා කියලා කල්යාණ මිත්‍රයින් ඇති බව. ඔහු ඇසුරු කරන්නට පෙළඹෙන්නේ ස්වභාවයෙන්ම කල්යාණ මිත්‍රයෝ. මොකද ඒ ගති ස්වභාවයන් අනුමත කරන අනුගමනය කරන පිරිසක් විදිහට. ඒ වගේම ඊළඟ මාතෘකාව තමයි ආපත්‍ති කුසලතාච ආපත්‍ති වට්ටාන කුසලතාච කියලා කියන්නේ. එතකොට ආපත්‍ති කුසලතා කියලා කියන්නේ වැරදි පිළිබඳව හඳුනා ගැනීමට කෙනෙකු සතුව තියෙනවා නම් දක්ෂතාවයක්. ඒකට කියනවා ආපත්‍ති කුසලතා කියලා. ඒ වගේම ඒ සිදුවන වැරදි වලින් නැගී සිටීමට නැවත නිවැරදි වීම සඳහා යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒකට කියනවා ආපත්‍ති වට්ටාන කුසලතා කියලා. එතකොට සමහර කෙනෙකුට ආපත්‍ති කුසලතාවය යම් කලක ඇති වෙනවා. නමුත් ආපත්‍ති වට්ටාන කුසලතාවේ නැතුව යනවා. වැරදි පිළිබඳව දකින්න කරන්නේ වරදක් කියලා. හැබැයි ඒකෙන් නැගී සිටින්නට ඔවුන් අසමර්ථ වෙනවා. සමහර වෙලාවට ඔවුන් නැගී සිටින්නට උත්සාහවත් වෙනවා. කළ වරද පිළිබඳව තවදුරටත් පසුතැවෙමින් ඒ වරද මතම ඔවුන් රැඳී සිටිනවා. ඉතින් මෙතන කුසලතාවයක් කියලා කියන්නේ ඔවුන් වරද හැටියට දැකලා ඒ මත ඇද නොඇටි වරදින් නිවැරදි වීමට තරම් උත්තාන කුසලතාවයකුත් ඔවුන් සතු වෙනවා. මෙන්න මේ මාතෘකා ටික සාමිනාසි පැහැදිලි කළා වගේම ලෞකික ජීවිතයටත් ඒ වගේම ලෝකෝත්තර ජීවිතයටත් ඊටාම වැදගත් කෙනෙකු සතු විය යුතු උතුම් ගුණධර්ම රාශියක් ලෙසයි අපිට මේ දේවල් හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අකුසල පාක්ෂික ධර්ම ගැන ඇති කරගන්න අවබෝධයත් ඒ වගේම කුසල පාක්ෂික ධර්ම පිළිබඳව සිදු කරනු ලබන අවබෝධයෙන් අනුගමනය කිරීමත් කියන මේ ටික ඊටාම වැදගත් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් කෙනෙක් පුරන ප්‍රතිපදාවක් සඳහා. ඊටාත්ම හොඳ ප්‍රවේශයක් අපි ලබා ගත්තේ. ලැජ්ජාව බය කියනකොට ගොඩක් වෙලාවට කෙනෙකුට හිතෙන්නේ මේ අපි සාමාන්‍ය සමාජය තුළ කතා කරන ලැජ්ජාව සහ බයද කියලා. නමුත් මේ ධර්මානුකූලව විග්‍රහ කරගත්තම අකුසල ධර්මයන් සිද්ධ කරන්නට යම් කිසි කෙනෙකුට ලැජ්ජාවක් ඇති වෙනවා නම් බයක් ඇති වෙනවා නම් අන්න ඒකයි මෙහි මේ හිරි ඔතප් කියන එකෙන් විග්‍රහ වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට විග්‍රහ කරගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ හිරි ඔත්තප්ප කියන ධර්මයන් පිළිබඳව ත්‍රිපිටකයේ පුරා විවිධාකාරයෙන් දේශනා කරපු දේශනාවන් අපිට දකින්නට ලැබෙනවා. කසපහඳුනේ කොහොමද අපි මේ හිරි ඔත්තප්ප කියන දෙක සහ අහිරික අනොත්තප්ප කියන දෙක විග්‍රහ කරගන්නේ අපේ අනිකුත් සූත්‍රාශ්‍රයෙන්? මේ පිළිබඳව අපි විමසා බලනකොට අපිට මේ බොහෝ අවස්ථාවල මේ හිරි ඔතප් සහ අහිරික අනොත්තප්ප කියන මේ කරුණු විග්‍රහ වන බව දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ හිරි ඔත්තප්ප පිළිබඳව අපි විමසලා බලනකොට මේ පිළිබඳව දක්වනවා ඉතාමත් ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි ලෝකපාලක ධර්ම කියලා. මේ ලෝකේ පැවැත්ම පවා අරගෙන යන දෙයක් තමයි හිරි ඔත්තප්ප කියලා කියන්නේ. කසපහඳුනේ මේ අතුරු කාරණාවක්. කාසාව කණ්ඨකටත් හිරි ඔත්තප්ප දෙක තියෙනවා. හැබැයි ඇතම් මෙකල වාසය කරන අයට හිරි ඔත්තප්ප දෙකවත් නැති බවකුත් පේන්න තියෙන විශේෂයෙන් ධර්ම විකෘති කරන උදවිය තුල. විශේෂයෙන්ම එතකොට මේ තමන් කරන්නේ වරදක් කියලා දැනගෙනත් ඒ පිළිබඳව ලැජ්ජාව සහ බය නැතිව කටයුතු කරනවා. කාසාව කණ්ඨකට පවා හිරියොත්ප්ප දෙක තියෙන නිසා ඔවුන්ගේ ගුණයක් හැටියට ඒකක් දක්වනවා. හේතුව අර ගිහියන් විසින් පූජා කරන දේ නැත්නම් ගිහියන් හම්බෙනකොට උන් සැඟවෙනවායි කියන ඇතම් අවස්ථාවල. ඉතින් ඒ මට්ටමට පවා හිරියොත්ප්ප කියන දෙක බලපවත්තර තියෙන ඔවුන්ගේ පාලනය ගොඩනගන්නට පවා. කියන්නේ ඔවුන් කුසල ධර්මයන් විශේෂ සමාදන් කරවලා ටිකක් හරි ඒ ඔස්සේ රඳවලා තියාගන්නට හේතුවක් වෙලා තියෙන හිරියොත්ප්ප කියන දේ. නමුත් විශේෂයෙන්ම ඇතැම් වෙලාවට ධර්මයේ වර්ධවා ග්‍රහණය කරන පුද්ගලයන් තුළ හිරියොත්ප්ප කියන දෙකවත් දකින්නට පුළුවන් කමක් නැති බව නම් විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හිරියොත්ප්ප කියලා කියන්නේ ලෝකපාලක ධර්ම. ඉතින් මේ ලෝකපාලක ධර්මත් කෙනෙක් ළඟ නැති වෙනකොට ඔහු පාලනයෙන් ගිලිහෙනවා. ඉතින් ඔහු පාලනයෙන් ගිලිහෙනවා කියලා කියන්නේ ඔහු මුළු සමස්ත සමාජයටම මහා ව්‍යසනකාරී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසාම තමයි මේ හිරියොත්ප්ප ලෝකපාලක ධර්මයක් හැටියට දක්වන්නේ. මොකද මේ අකුසලයට වරදට දක්වන හිරිය සහ ඔත්තප්පය, ලැජ්ජාව සහ බය කියන කාරණාව යම්කිසි සමාජයක තියෙනවා නම් ඒ සමාජය බොහොම දියුණු සහ ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අකුසලයේ පිළිබඳව කියලා මහා ලොකු කම්මස්සගත සම්මාදිට්ඨිය නැති වුණත් ඇතැම් සමාජ දිහා අපි බලනකොට විශේෂයෙන් පිටරට සමාජයන් දිහා බලනකොට හොඳ පැතිවල තියෙන ගති අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සමහර විදේශ රටවල් වල දරුවෝ පුංචි දරුවෝවත් මේ බොරුවක් කියන්නේ නැහැ. ඕනම දෙයක් සම්බන්ධයෙන් ඕන් සත්‍ය ප්‍රකාශ කරනවා. ඒ වැඩිහිටියනොත් සත්‍ය තමයි ප්‍රකාශ කරන්නේ. බදු සමාජයන් අපි දකින ඔවුන්ගේ සමාජය බොහොම ශිෂ්ට සම්පන්නයි. යතින් අරගෙන බලනකොට ඔවුන් දැන් බොරු කීම අකුසලයක් නිසා බොරු
නොකියා ඉන්නව නෙමෙයි. බොරු කීම කියන එක උපවාද සමාජ උපවාදයේ පිළිබඳව දකින නිසා ඒක හෙලා දකින නිසා බොරු කියන්නේ නැහැ. නමුත් ඒකත් හිරිය සහ ඔත්තප්පේටම ඇතුළත් වන දෙයක් තමයි. ඒ නිසා ඒ බඳු සමාජයක් ශිෂ්ට සම්පන්න සමාජයක් විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් වෙලාවට ඒ ගතිය අපේ සමාජය තුළ දකින්න පුළුවන් කමක් නැහැ. ඒ ශිෂ්ට සම්පන්න භාවය. මම කියන්නේ අපේ සංස්කෘතිය පැත්ත ගැන අපි මහ විශාල සංස්කෘතියකට හිමිකම් කියනවා. ඒ සංස්කෘතියට වඩා. හැබැයි සමාජය තුළ අපි දකිනකොට මේ හිරියොත්ප්පේ නැති වෙලා යනකොට අපි දකිනවා මිනිස්සුන් තුළ අශිෂ්ට සම්පන්න ගති තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. අහිරික අනුත්ප්ප භාවයේ වර්ධනය වීම සමග ඕනම කෙනෙකුට ඇතැම් විට වරදක් කරන්නට වරදක් පිළිබඳව තමන්ගේ හිත මෙහෙවන්නට පැකිලීමක් ඇත්තේ නැහැ. ඇතැම් වෙලාවට වැරදි කරන පුද්ගලයා සමාජය තුළ වීරයෙක් බවට පරිවර්තනය වෙන අවස්ථා අපි දකිනවා. ඔහු සමාජය තුළ වීරයෙක්. එතකොට අශිෂ්ට සම්පන්න જાතියක් ඒ තුලින් බිහි වෙනවා. ඒකට හේතුව අහිරිකය සහ අනුත්ප්පය කියන මේ අකුසල ධර්මය සමාදන්ව ගැනීම. ඉතින් මේ පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා කවුද මේ අහිරික සහ අනුත්ප්ප පුද්ගලයන් කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විග්‍රහයන්. කතමෝච පුද්ගලෝ අහිරිකෝ. කවුද මේ අහිරික පුද්ගලයා කියලා කියන්නේ? යං නහිරියති හිරීතබ්බේන ලැජ්ජා වේ යුතු දෙයින් ලැජ්ජාවටපත් නොවන පුද්ගලයා තමයි අහිරික පුද්ගලයා හැටියට දක්වන්නේ. මොන වගේද ලැජ්ජා වේ යුතු දේ බවටපත් වෙන්නේ? මොන වගේද ඔහු ලැජ්ජා විය යුත්තේ? හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. අකුසල වුණ පාපක වුණ ධර්මයන්ට පැමිණීමෙන් හිරියටපත් වෙනවා. දැන් අහිරික පුද්ගලයාගේ ස්වභාවය තමයි එහෙම ඔහුට මේ පාපක අකුසල ධර්මයන්ට පත්වීමෙහි 아무තු ලැජ්ජාවක් ඇත්තේ නැහැ. අන්න ඒ බඳු ගතිය ඇති පුද්ගලයාට තමයි මේ අහිරික පුද්ගලයා කියලා කියන්නේ. ඒ වගේම අනුත්ප්ප කියලා කියනවා පුද්ගලයෙකුට. අනුත්ප්ප කියලා කියන්නේ බය කියන එක අපි විස්තර කළා. පාපක වුණ අකුසල ධර්මයන්ට පැමිණීමට යම් කිසි කෙනෙකුගේ సంతානෙහි සිතෙහි බියක් ජනිත වන්නේ නැහැ. අන්න ඒ පුද්ගලයාට තමයි අනුත්ප්ප පුද්ගලයා හැටියට හඳුන්වන්නේ. එතකොට මේ අහිරික සහ අනුත්ප්ප පුද්ගලයා අනිවාර්යයෙන්ම අකුසල ධර්මයන් සිද්ධ කරනවා. ඒ අකුසල ධර්මයන් හේතුවෙන් ඔහු මහත් වූ දුක් ඇති දේම සිද්ධ කරනවා. ඒ බඳු පුද්ගලයා බොහෝ පුද්ගලයන් දුගතිගාමී කරන්නට තරම් හේතුවක් හදලා දෙනවා ලෝකෙට. අපි විශේෂයෙන්ම සිහිපත් කළා වගේ ස්වාමීන් වහන්සේ ওই ධර්මයේ විකෘති කරනවා වගේ අය තමනුත් හිරියොතප් නැති බව විතරක් නෙමෙයිනේ ප්‍රකට කරන්නේ. අනුනුත් එහි සමාදම් කරනවා. ඇතැම් වෙලාවට මහා සත්පුරුෂයන්ට ගර්හා කරමින් බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ වැනි මහා උතුමන් වහන්සේලාට ගර්හා කරමින් අර මේ අඩුම තරමේ පැවිදි සීලයවත් නැති ගිහියන් බුද්ධඝෝෂ බමුණා කියලා විවේචනය කරන මට්ටමට මේ මහා උතුමන්ව විවේචනය කරන මට්ටමට සමහර වෙලාවට සමාජයේපත් කරනවා. එතකොට බලන්න මේ අහිරික අනුත්ප්ප කියන මේ අකුසලය මොනතරම් බලවත් යන මට්ටමේ අකුසලයක්ද මුළු සමස්ත සමාජයක්ම ඒ අකුසලයේ පැත්තට නැඹුරු කරන්නට ඒ එක පුද්ගලයෙක් සතු අහිරික බව සහ අනුත්ප්ප බව හේතු වෙලා තියෙනවා. ඒ නිසා මේ දේවල් අපි සාමාන්‍යයෙන් දැක්කට මේවා බොහොම භයානක අකුසල ධර්ම නැතිනම් කෙලෙස් ධර්ම කෙනෙක් මහ විශාල වරදකට පොළඹවන්නට හේතු වෙන දේවල්. ඒ වගේම හිරි සහ ඔත්තප්ප කියලා කියනවා මේ ලෝකේ හිරිමා කියලා කියනවා හිරි ඇති පුද්ගලයාට. ඒ කියන්නේ යම් කිසි කෙනෙකු සතුව හිරිය ලැජ්ජාව තියෙනවා නම් ඒ පුද්ගලයාට තියෙන හිරිමා පුද්ගලයා කියලා. එතකොට යම් ලැජ්ජාව ඇති කරගත යුතු තැනක ලැජ්ජාවටපත් වෙනවා නම් අන්න ඒ බඳු පුද්ගලයා තමයි මේ හිරිමා පුද්ගලයා කියලා කියන්නේ. මොන වගේද? අකුසල ධර්මයන් කරන්නට ඔහු සතුව ලැජ්ජාවක් තියෙනවා. ඒ වගේම ඔත්තප්පී පුද්ගලයා කියලා කියනවා ඒ අකුසල් කරන්නට තියෙන හිතේ බයක් සහිත පුද්ගලයාට. එතකොට මේ කාරණා පිළිබඳව අපි විමසා බලනකොට ප්‍රධාන වශයෙන්ම මේ හිරි ඔත්තප්ප කියන මේ ධර්මයන් අපිට විශාල විශේෂ පරාසයක ජීවිතයේ කෙනාගේ මනස තුළ යෙදෙන ආකාර අපිට විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ හිරි සහ ඔත්තප්ප පිළිබඳව අපි කතා කරනකොට අහිරිකේන කම්පතිති හිරි බලං කියලා කියනවා. හිරි ඔත්තප්ප කියලා කියන්නේ බල ධර්මයක් හැටියට දක්වනවා. බලයක් කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතය තුළ විශේෂයෙන්ම මනස තුළ ක්‍රියාත්මක වන ධර්මයක්.
ඒ ධර්මයේ යම් බලකෘත්‍යයක් සිද්ධ කරනවා. බලාත්මක බවක් සිද්ධ කරනවා. එයාගේ ජීවිතේ වෙනස් කිරීම සඳහා යම් බලපැවැත්මක් කරනවා. අකුසලයෙන් මුදවලා කුසලයේහි පිහිටවීම සඳහා බලවත් වීමක් සිද්ධ කරලා තියෙනවා. මේ හිරි බල සහ ඔත්තප්ප බලය කියලා කියන්නේ මේ දෙක ලොකු බලවත් කෘත්‍යයක් සිද්ධ කරන අකුසලයෙන් මුදවලා කෙනෙක්ව කුසලයේහි පිහිටවීම සඳහා. ඒ නිසා තමයි අහිරිකේන කම්පතිති කියලා කියන්නේ. ඒ කියන්නේ අහිරික බවෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ. ලැජ්ජාව නැතිකම කියන එකෙන් ඒ ගතියෙන් ඔහු කම්පණයටපත් වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි හිරි බලය කියලා කියන්නේ. එතකොට ඔත්තප්පේ නැති බවින් කම්පාවටපත් නොවන නිසා ඒකට කියනවා ඔත්තප්ප බලය කියලා. එතකොට මේ හිරියේ සහ ඔත්තප්පයේ තියෙන ලක්ෂණ පිළිබඳව විශේෂයෙන් විග්‍රහ වන ආකාරයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අට කතා සහ ටීකාදීහි අපට දකින්නට තියෙන විග්‍රහයක්. අජ්ජත් සමුත්ථානා හිරී නාම. හිරිය කියලා කියන්නේ ආධ්‍යාත්මිකව සමුත්ථානය වන ආධ්‍යාත්මිකව ඇති වෙන ධර්මයක්. බහිද්ධා සමුත්ථානං ඔත්තප්පං නාම. බාහිරින් සමුත්ථානය වන දෙයක් බාහිර පැත්ත හිතනකොට ඔසවා තබන දෙයක් තමයි ඔත්තප්පය කියලා කියන්නේ. ඒ වගේම අත්තාධිපති හිරී නාම. අත්තාධිපති ධර්මයක් තමාව මූලිකත්වයටගෙන ක්‍රියාත්මක වන දෙයක් තමයි හිරිය කියලා කියන්නේ. ලෝකාධිපති ඔත්තප්පං නාම. ලෝකාධිපති බව තමයි ඒ කියන්නේ ලෝකයා ප්‍රමුඛතාවයේහි තබමින් ලෝකය අනුව කල්පනා කරලා බලලා ඇති කරගන්න දෙයක් තමයි ඔත්තප්පයයි කියලා කියන්නේ. දැන් කසපහඳුරනේ මේ හිරිය කියන එක ආධ්‍යාත්මික පැත්ත දෙයක්. මොකද්ද මේ කාරණා? බාහිර අරමුණු කරගෙන ඔත්තප්පය, ආධ්‍යාත්මික පැත්ත අරමුණු කරගෙන හිරිය. මේක කොහොමද අපි තවත් සරල කරගන්නේ? මේ කාරණාව ඇත්තටම අපිට මේ විශේෂයෙන් සරලව අපි කතා කළොත් එහෙම ආධ්‍යාත්මිකව කියලා කියන්නේ දැන් මේ තමා පිළිබඳව කල්පනා කරනකොට තමන්ට තමන් පිළිබඳව කල්පනා කරනකොට ලැජ්ජාවක් ඇති වෙනවා. දැන් සරලවම ගත්තොත් මේක තමයි මේ ආධ්‍යාත්මිකයි කියලා කියන්නේ. එතකොට දැන් මේකෙදි කියනවා කරුණු කිහිපයක් නිසා කෙනෙකුට මේ ආධ්‍යාත්මිකව මේ හිරි බව කියන දේ ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. මොනවද? ජාතින් පච්ච වෙක්කිත්වා. ජාතිය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට කෙනෙකුට ඇති වෙනවා දැන් ජාතිය කියලා කියන්නේ ආධ්‍යාත්මික දෙයක්නේ. තමාගේ ජාතිය පිළිබඳව සිහිපත් කරලා බලනකොට මේක ගැළපෙන දෙයක් නෙමෙයි කියලා කල්පනා කරනවා. දැන් යම් ජාතියක තියෙනවා ඒ ජාතියට අනන්‍ය වූ ලක්ෂණ. ඒතර දැන් අපි ගත්තොත් එහෙම එදා සිංහලයා සතුව තිබුණා අපි සිංහල ජාතිය කියලා කතා කරනවා. ඒතකොට සිංහල ජාතිය සතුව තිබුණ සිංහල ජාතියට අනන්‍යතාවයක් බෞද්ධ සංස්කෘතියෙන් ඇති වුණු ප්‍රභවයේ වුණු ජාතියක් විදිහට අපේ ජාතිය පංච දුස්චරිතයට යොමු නොවි සුචරිත ධර්මයන්හි නියුක්ත වුණ ජාතියක් හැටියට අපේ ජාතිය තිබුණා. අර දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට දහසින් බැඳි පියල්ලක් ඉනේ බැඳගත්ත තරුණ කාන්තාවකට නිර්පද්‍රිතව යන්න පුළුවන්. පාගමනින් තනියම නිර්පද්‍රිතව යන්න පුළුවන් තරම් සමාජයක් හිමි ජාතියක් විදිහට ඒ වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට අපි හිටියා. ඒක කොච්චර දුරට අද ක්‍රියාත්මකද කියන එක ගැන අපිට කල්පනා කරන්නට වෙනවා. මේ හිරියොතක් නැති බව නිසාම තමයි. නමුත් කෙනෙකුට දැන් ශාස්ත්‍රීය බොරුවක් කියන්නේ විඩූඩබ කුමාරයා ශාක්‍ය සංහාරය සිද්ධ කරන අවස්ථාවේදී ශාක්‍යව කවදාවත් බොරුවක් කියන්නේ නැහැ කියනවා. එතකොට දැන් ශාක්‍ය ළඟට ගිහිල්ලා මේ ඔබ ශාක්‍යයේද කියලා අහනකොට මරණ බව දැනගෙනත් ඔවුන් ඕ ශාක්‍ය කියලා කියනවා. අන්තිමේටම දැන් මේක මේ මරණ එක නතර කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්තිමේටම ඔවුන් මේක මේ ශාක්‍යද කියලා අහනකොට ශාක නෙමෙයි තින කියලා වචනයක් යොදා ගන්නවා. එතකොට මේ ශාක නෙමෙයි තින කියලා වචනයක් භාවිත කරන දැන් ශාකද කියලා මේ එක වචනයේ ස්වරූපයෙන් අරගෙන ඔවුන් කියනවා තනකොළ ගහක් අරගෙන ළඟ තියාගෙන ගමනක් යනවා. කවුරු හරි මරණයටපත් කිරීම සඳහා පැමිණිලා ඔවුන්ගෙන් ශාකද කියලා අහනකොට ඒ වචනේ අරගෙන කියනවා මේ ශාක නෙමෙයි තින කියනවා. ශාක්‍යද කියලා අහනකොට ශාක නෙමෙයි තින කියනවා. ශාක නෙමෙයි තින කියනවා. එතකොට අර බොරුවක් නොවන විදිහට සම්‍යක් ප්‍රයෝගයකින් ඔවුන් තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්නවා. එසේ අවශිෂ්ට වූ පිරිස් පසු කාලීනව තින ශාක්‍යයන් හැටියට හැඳින්වූ බවත් අපේ බණ පොත්වල සඳහන් වෙලා තියෙනවා. එතකොට දැන් ඒ જાතියක් සතුව තිබුණු අනන්‍ය වූ ලක්ෂණයක් නේ. එතකොට ඒ බොරු කියන්නේ නැති බව ඒ જાතිය සතුව තිබුණු අනන්‍ය ලක්ෂණයක්. එතකොට අන්න ඒ වගේ જાතින් පච්චවෙක්ඛිත්වා කියලා කියන්නේ මෙබඳු වූ ස්වභාවයක ඉපදුණු මට මෙබඳු වූ જાතියක මෙබඳු වූ තත්වයක ජීවත් වෙන මට මෙබඳු වූ අකුසලයක් කරන එක සුදුසු නැහැ.
මේ වගේ අකුසලයක් කරන එක මට සුදුසු දෙයක් නෙමෙයි. ඔහු ලැජ්ජාවටපත් වෙන්නේ අර වෙන විශේෂ පරාසයක් පිළිබඳව ලොකුවට කල්පනා කරලා නෙමෙයි. ඔහු ජාතිය පිළිබඳව කල්පනා කරලා බලනකොට ඔහුට අර අකුසලයේ ක්‍රියාත්මක කිරීම සඳහා ලැජ්ජාවක් ඇති වෙනවා. අන්න ඒ ලැජ්ජාවට තමයි කියන්නේ එතනදී හිරිය කියලා කියන්නේ. දැන් හිරිය ආධ්‍යාත්මිකයි කියලා කිව්වේ අර තමාගේ ජාතිය පිළිබඳව තමන් කල්පනා කරලා බලනකොට තමාගේ ජාතියේ පුද්ගලයෝ මේ වගේ වැරදි කරන්නේ මේ වගේ හීන ක්‍රියාවල නිරත වෙන්නේ නැහැ. දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට ආර්ය ජාතිය පිළිබඳව උත්සාහවත් වෙන ආර්ය ජාතියේ ඉපදුණු පුද්ගලයන් විදිහට අකුසලයන් සිද්ධ කරන්නේ නැහැ. අපි ශාක්‍ය බුද්ධ පුත්‍රයන් විදිහට අකුසල ධර්මයේ හිබිය දකින අපි ජාතිය ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ වගේ අකුසල් කරන එක අපි වන්නෝන්ට සුදුසු නැහැ. භික්ෂුවකට අනන්නේ නැහැ. අන්න ඒ තුල ඉඳලා අපි ශ්‍රමණ ආකල්පයන්හි පිහිටා සිටිනවා. සමහර වෙලාවට ලොකු වැරදිවල නොවුනත් වචනයක් කතා කරනකොට පවා එතනට අවශ්‍ය සංවරත්වයක් අපිපත් වෙනවා. මොකද ඒක මට සුදුසු දෙයක් නෙමෙයි කියලා. ඒ මට්ටමින් පවා හිරිය කියන දේ කෙනෙකුගේ ජීවිතේ හික්මවීම කියන දේ ඇති කරනවා. ඒ තමයි ජාතිය ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළ කෙනෙකුට ඇතිවන හිරිය කියලා කියන්නේ. ඒ වගේම වයං පච්චවෙක්ඛන්තෝ. එතකොට වයං කියලා කියන්නේ වයස පිළිබඳව කල්පනා කරලා බලනකොට. වයස පිළිබඳව කල්පනා කරලා බලනකොට දැන් සාමාන්‍යයෙන් දැනුම් තේරුම් ඇති කෙනෙක් කල්පනා කරනවා මේ වගේ දේවල් කරන්නේ නිකන් මේ බාල අයනේ. මේ බාල අය කරන දේවල් මං වගේ කෙනෙකුට මේ සුදුසු නැහැ. මං වගේ වයෝප්‍රාප්ත පුද්ගලයෙකුට මේ වයසේ ඉන්න කෙනෙකුට මේ වරදවල් කරන එක සුදුසු නැහැ කියලා ඇතම් කෙනෙක් ඉන්නවා. ඒ වයස පිළිබඳව කල්පනා කරලා බලලා ඒ අකුසලයන් සිද්ධ නොකරන එකත් හිරිය තමයි. ඒක ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳව ඇතිවෙන හිරියක්. ඒ කියන්නේ ඒක තමන් පිළිබඳවනේ කල්පනා කරන්නේ මම වගේ මේ බඳු වයසක් තියෙන කෙනෙකුට ඒක සුදුසු නැහැ කියලා. ඒ වගේම සූර භාවං පච්චවෙක්ඛන්තෝ. සූර භාවං කියලා කියන්නේ මම වැනි දක්ෂයෙකුට මම වගේ සුදුසු පුද්ගලයෙකුට දුර්වලයෙක් කරන මෙබඳු දේවල් කරන එක සුදුසු නැහැ. දැන් අපි හිතමු දැන් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවානේ යම්කිසි දෙයක් වචනයක් හමුවේ කිපීමක් ඇති කරගන්න තරහ ගන්න ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. හැබැයි ලේසියෙන් ඕනම කෙනෙක් තරහ ඇති කරගන්නු ලබන තැනක තරහ ඇති කරගන්න නැතුව ඉවසනවා කියන එක දක්ෂයෙකුට විතරයි කරන්න පුළුවන්කම තියෙන. ඒක හොඳ බුද්ධිමත් දක්ෂයෙකුට කරන්න පුළුවන් දෙයක්. අන්න ඒ වගේ දැන් මේ තරහ ඇති කරගන්නේ බාලයෝ. තරහ ඇති කරගන්නේ දුර්වලයෝ. මම වගේ කෙනෙකුට මේක සුදුසු නෑ. මම හොඳ දැනුමක් ශක්තිමත් භාවයක් තියෙන කෙනෙක්. මම හොඳ මේ දක්ෂ පුද්ගලයෙක්. මගේ මනස පිළිබඳව තේරුම් ගන්න හොඳ දක්ෂ පුද්ගලයෙක් කියලා තමා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට තමන්ට ඒ වරද කරන්නම ලැජ්ජාවක් ඇති වෙනවා. දැන් අපි දකින්නනේ සමහර වෙලාවට තමන් කවුද කියන එකවත් හඳුනාගන්නේ නැතුව මිනිස්සු ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා කටයුතු කිරීමෙන් මොනතරම් ලැජ්ජාවට මිනිස්සුපත් වෙනවද කියලා සමාජයේ. සමහර වෙලාවට උගතුන් කියලා සමාජය තුළ ඉන්න අය නූගතුන් විදිහට හැසිරෙන ආකාරය දකිනවා. කියන්නේ ඇතම් භික්ෂූන්ට භික්ෂුත්වය අමතක වෙනවා. භික්ෂුත්වය ඇතම් උගතුන්ට උගත්කම අමතක වෙනවා. ඇතම් පාලකයන්ට තමයි පාලකයෝ කියලාත් අමතක වෙනවා. පාලකයෝ කියලා අමතක වෙනවා. විශේෂයෙන්ම ඔක දකින්න පුළුවන් අපි දැක්ක පහුගිය කාලය පුරාවට සමහරලාට ඇතම් භික්ෂුන්ට භික්ෂුත්වය අමතක වෙනවා. සමාජ මාධ්‍ය තුළ ඉතාමත් වේගයෙන් ගියපු දෙයක්. ඒකට තමන් භික්ෂුවක් කියන දෙයක්වත් බාල පුද්ගලයන් හැසිරෙන ඒකට කියනවා ග්‍රාම්‍ය ලක්ෂණ කියලා. අන්න ඒ ග්‍රාම්‍ය ලක්ෂණයන්ගෙන් හැසිරෙනවා තමන්ගේ ඒ සූර භාවය තමන් ඉන්න මට්ටමවත් තේරුම් ගත නොහැකිව. එතකොට අන්න ඒකට තමයි කියන්නේ අහිරික බව කියලා. හිරියක් නැහැ, ලැජ්ජාවක් නැහැ. ආධ්‍යාත්මය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා ආධ්‍යාත්මිකව තමන් ශ්‍රේෂ්ඨයෙක් කියලා දකින්න තරම් ලැජ්ජාවක් නැහැ. ඒ කියන්නේ දැන් තමන් ශ්‍රේෂ්ඨයෙක් කියලා දැක්කොත් එතකොටනේ එයාට ලැජ්ජාවක් ඇති වෙන්නේ මම වගේ කෙනෙකුට සුදුසු නැහැ මේ වගේ දෙයක් කරන්න. එතකොට එහෙම දෙයක් එයා නොකර ඉන්නේ තමන් ශ්‍රේෂ්ඨයෙක් කියලා තමාගේ සූරභාවය පිළිබඳව කල්පනා කරලා බලනකොට. එතකොට අන්න ඒ වගේ කෙනෙකුට හිරියක් ඇති කරගන්න හේතු වන තව කාරණාවක් කියලා පෙන්නනවා ඒ සූරභාවය ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම. ඊට පස්සේ බාහුසච්ච භාවය. බාහුසච්ච පච්චවේක්කනතා කියලා කියන්නේ බහුශෘත භාවය පිළිබඳව බැලීම. දැන් අවබෝධයක් තියෙන ධර්මයේ පිළිබඳව කතා කරන කෙනෙක් තව කෙනෙකුට පුංචි දෙයක් හමුවේ කිපිලා බැන වැදුනොත් හරි අකුසල ධර්මයක නියුක්ත වෙන්න පටන් ගත්තොත් එහෙම ඒක ඔහුගේ බහුශෘත බවට හානියක්. ඒ නිසා මේ බහුශෘත පුද්ගලයාගේ ස්වභාවය තියෙනවා එහෙම දෙයකට නියැලෙන්නේ නැතිකම. අර කතාවක් තියෙන්නේ පිරුණු කලේ දිය නොසලේ කියලා.
ඔහුගේ බහුශ්‍රృත භාවය වැඩි වෙනකොට ඔහු ස්වභාවයෙන්ම තැම්පත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු අර අකුසල ධර්මයන්හි නියුක්ත වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට කෙනෙක් කල්පනා කරනවා මම මෙච්චර ධර්මයේ පිළිබඳව දන්න. මෙච්චර බහුශ්‍රృత භාවයක් හිමි මම මේ වගේ අකුසලයක් කරනවා නම් ඒක මට සුදුසු නැහැ. එයා ඒ විදිහට කල්පනා කරලා බලලා එයා සංවර වෙන්නේ. එයා ලොකුවට මේ අකුසල් නිසා සසරේ දුක් වෙන්න බව නෙමෙයි එයා කල්පනා කරන්නේ. හිරිය තුලදී එයා කල්පනා කරන්නේ මොකද්ද? මේ මම වගේ බහුශ්‍රృතයෙකුට මේක සුදුසු නැහැ. භික්ෂුන් වහන්සේ නමක් නම් මම වගේ භික්ෂුන් වහන්සේ නමකට මේක සුදුසු දෙයක් නෙමෙයි. ගිහි උපාසක උපාසිකාවක් නම් මම වගේ මේ සිල් ගන්න උපාසකයෙකුට උපාසිකාවකට මේක දේ සුදුසු දෙයක් නෙමෙයි. ඒකට දැන් මේ හිරිය කියන දේ කෙනෙකුගේ ජීවිතේ කොච්චර හික්මීමක් හදනවද? තමන් කියන දේවල්, තමන් කරන දේවල් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් එහෙම මේ බඳු જાතියක ඉන්න මට මේක සුදුසුද නැද්ද? මේ බඳු වයසක ඉන්න මට මම කරන දේ ගැලපෙනවද නැද්ද? ඊට පස්සේ මම වගේ දක්ෂ සූර පුද්ගලයෙකුට මේක ගැලපෙනවද නැද්ද? ඊට පස්සේ මම වගේ බහුශ්‍රృතයෙකුට මේක ගැලපෙනවද නැද්ද? මේ පිළිබඳව කල්පනා කරලා බලනවා නම් ඕනෑම කෙනෙකු අතින් වැරදි වන්නට තියෙන සම්භාවිතාවය නැතුව යනවා. මොකද ඔහුටම හම්බ වෙනවා ඔහුගේ සීමාව මොකක්ද කියලා. Tamanට අනන්‍ය වුණ සීමාවක් හම්බ වෙනවා. ඒකට කියනවා ඒ හිරිසහගත සීමාව කියලා. අර විශාඛාව වැස්ස වහින වෙලාවකදී දුවන්නේ නැතුව වැස්සේ තෙමි හිමින්සර යනවා. ඒක තමයි ඇයගේ තිබුණු හිරිමත් බව කියලා කියන්නේ. ඒ කියන්නේ අසංවරත්වයටපත් වෙන්නේ නැහැ නේ. ඇයගේ ජීවිතයේ අසංවරත්වයේ මේ විදිහටපත් වෙනවා කියන තැනින් පවා ඇය එතන හිරියොතප් පිළිබඳ අවබෝධයකින් කටයුතු කළා. ඒකට අපිට දකින්න පුළුවන් මේ හිරියොතප් කෙනෙකුගේ ජීවිතය තුළ මොන තරම් නිවැරදි පැත්තකට කෙනෙක්ව යොමු කරනවද කියන එක. ඒ නිසා ආධ්‍යාත්මික ධර්මයක් කියලා කියන්නේ අන්න ඔය වගේ විශේෂ අර්ථයකින් හිරිය කියන එක. එතකොට ඒ ආධ්‍යාත්මය පිළිබඳව ගවේෂණය කරන ආධ්‍යාත්මය පිළිබඳව හොයන කෙනෙකුට තමයි තමන් පිළිබඳව කල්පනා කරලා ලැජ්ජාව උපදව ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ලැජ්ජාව උපදින්නේ ගොඩක් වෙලාවට ආධ්‍යාත්මිකව. තමන්ටනේ ලැජ්ජාව උපදින්නේ මේ බඳු දෙයක් මට සුදුසු නෑ කියන එක තුළ තමයි ලැජ්ජාව උපදින්නේ. ඒ වගේම බහිද්දා සමුට්ඨානං ඔත්තප්පං කියලා කියනවා. මේ ඔත්තප්පය කියන එක විශේෂයෙන් බාහිර සමුට්ඨානය. ඒ කියන්නේ බාහිරින් කියලා කියන්නේ බාහිර පිළිබඳව කල්පනා කරනකොට තමයි ඒක උපදින්නේ. දැන් මම වරදක් කළොත් එහෙම මේ ලෝකෙන් මට ගරහා එනවා. මේ සිව් පිරිසෙන්ම මට ගරහා එනවා. භික්ෂුවක් හැටියට මම යම් කිසි දෙයක් කළොත් එහෙම ඒ පිළිබඳව මේ භික්ෂුවකට ගැළපෙන්නේ නැති දෙයක් මම කළා කියලා ගරහා කරනවා. අපි දකින්නෝනේ සමහර වෙලාවට ඇතැම් භික්ෂුන් විදිහට පෙනී සිටින කෙනෙක් වරදක් කළාම සමස්ත භික්ෂු සංඝයාටම සමස්ත සමාජයේම අපහාස කරන හැටි සමහර අවස්ථාවල අපි දකිනවා. එතකොට දැන් කෙනෙක් දෙයක් කරන්න කලින් කල්පනා කරලා බලනවා නම් මේකෙන් මේ නුවණැත්තෝ මට ගරහා කරන්න පුළුවන්. මේ සමාජයේ මට මේකෙන් ගරහා කරයිද කියලා පෙරලා ඒ පිළිබඳව නැවත කල්පනා කරලා බලනවා නම් ඒක මේ නුවණැත්තෙකුට ඒ ඔත්තප්පය කියන කාරණාවෙන් මේ තමන්ව සංවරත්වයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. අනොත්තප්ප බව ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකෙදි කල්පනා කරලා බලන්නේ බය කියන එක පිළිබඳව කල්පනා කරන්නේ අර බාහිරව ලෝකයේ පිළිබඳව කල්පනා කරලත් කෙනෙක් බය උපදව ගන්නවා. ඒ කියන්නේ මේ ඔත්තප්පේ තියෙන එක කොටසක් තමයි මේ බහිද්දා සමුට්ඨානං කියලා කිව්වේ මේ බාහිර ලෝකාපවාදයේ නැතිනම් ලෝකයේ මේ සිවණක් පිරිසෙන් ඇතිවෙන දේ පිළිබඳව කල්පනා කරලා කෙනෙක් බය කියන දේ උපදවා ගන්නවා කියලා කියන්නේ. දැන් ඕකෙම කසපාදුනේ මේ කාලේ ගත්තම තමයි ඉන්නවා. දැන් මේ හිරියොතප් දෙකක් බිඳගෙන සමාජයට ආందోලනාත්මක දෙයක් ප්‍රකාශ කරාට පස්සේ නැත්නම් බොහෝ වෙලාවට අපිට සමාජ මාධ්‍ය තුලින් මේක දකින්න ලැබෙන්නේ. ඒ හිරියොතප් දෙකක් බිඳගෙන තමයි ඔවුන් ප්‍රකට වෙන්න හදන්නේ. දැන් මේ වගේ තත්ත්වයන් කොහොමද අපි මේ විග්‍රහ කරගන්නේ? ඇත්තටම විශේෂයෙන් අපි දකිනවා මේ අර නෙගටිව් මාකටිං කියලා කියන්නේ. ඒ කියන්නේ තමාගේ ප්‍රතිරූපයට හානි වෙන දෙයක් වෙන්නට පුළුවන් කරලා ඔවුන් සමාජය තුළ බලාපොරොත්තු වෙන විශාල කීර්තියක් ඇති කර ගැනීම කියන දේ. එතකොට දැන් මේක මේ ශාසනය අනුමත කරන දෙයක් නෙමෙයි. ඒක මේ හිරියොතප් නැතිකමනේ. ඒකට කියන්නේ අහිරික බව සහ අනොත්තප්ප බව. එතකොට ඔහු පුද්ගලික කීර්තියක් බලාපොරොත්තු වීම. පුද්ගලික යශසක් බලාපොරොත්තු වීම. පුද්ගලික පරමාර්ථයක් ඇතිව ඇතැම් වෙලාවට ඒක ඔහු වහගන්නට දක්ෂ වෙනවා මේ සමාජයට යහපතක් කරන්න තමයි මම මේ දේ කරන්නේ කියලා අර සමාජ ඒ කියන්නේ අර වංචක ධර්මයක් හැටියට හිතට ඉදිරිපත් වෙන අවස්ථා අපි දකිනවා. එහෙම කියලා ඔවුන් ඉදිරිපත් කරන්නේ මේක ආందోලනාත්මක මාතෘකාවක් ප්‍රකාශනයක් දාලා අර හිරියොතප් බිඳගෙන සමාජයට යනවා. එතකොට
දැන් ඒකෙන් හානි වෙන්නේ Tamanට හානි වෙනවා. පළවෙනිම කාරණාව. ඒ තමයි Tamanගේ ප්‍රතිපදාවට හානි වෙනවා. එතකොට ඒ බඳු පුද්ගලයෙකුට හිරියොතක් නැති පුද්ගලයෙකුට ඉන්නවත් එහි ಗುಣධර්ම දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඔහුගේ මනස වැඩ කරන්නේ ඒ විදිහට තමයි. ඔහුගේ මනසේ ඊට පස්සේ විශේෂයෙන් ඔය ප්‍රස්තුතයට අදාළව අපි කතා කළොත් එහෙම එයා ඊට පස්සේ ඒ දේවල් වලින්ම තමයි කීර්තිය හොයන්න පෙළඹෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කතන කරනකොට විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා මෙබඳු වූ කල්යාණ කීර්ති ශබ්දයක් උස්ස නැංග කියලා. ඒතකොට දැන් කල්යාණ කීර්ති ශබ්දයක් උස්ස නගින්නේ උන්වහන්සේගේ තියෙන කල්යාණ ගුණ ධර්ම නිසා. ඒක තමයි ස්වභාවය. කල්යාණ ගුණ ධර්ම නිසා. දැන් කල්යාණ ගුණ ධර්ම නැති පාපී පුද්ගලයෙක් විදිහට සමාජයේ ඉස්සරහට ඇවිල්ලා කල්යාණ ධර්ම ගැන කතා කළාට වැඩක් වෙන්නේ නැහැ. මොකද සමාජයට ඉදිරිපත් වෙලා තියෙන මේ බඳු දේවල් නැති පුද්ගලයින් හැටියට. ඒ නිසා අපි මේ බුදුදහම තුළ අනුමත කරන දෙයක් නෙමෙයි. කොටිම කිව්වොත් නෙගටිව් මාකටිං කියන එක. නැතිනම් අර විදිහට හිරියොතක් බිඳ දමමින් සමාජයට ඇවිල්ලා කටයුතු කරන එක. එතකොට ඒ අහිරික අනොත්ප්ප භාවය කියන දේ නිසා මේ ශාසනයේ විනය පැනවීම සඳහා හේතු 10ක් පිළිබඳව කතා කරනකොට ඒකේ ප්‍රධාන කරුණු දෙකක් තමයි අපසන්නානංවා පසාදාය පසන්නානංවා බිහියෝ භාවය කියන දේ. නොපැහැදුණු අයගේ පැහැදීමත් පැහැදුණු අයගේ වැඩි වර්ධනය සඳහා විනය පනවනවා කියන දේ. එතකොට දැන් ඒ ගතිය තුල පවතින්නේ ඒ කියන්නේ ඒ අහිරික අනොත්ප්ප ලක්ෂණය නිසා සමාජයේ පේන්නේ නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීම නෙමෙයි. පැහැදුණු අයගේ වැඩි පැහැදීමක් නෙමෙයි පේන්නේ. එතකොට ඒකෙන් පේන්නේ දකින්න පුළුවන්කම තියෙන්නේ පැහැදුණු අයගේ අප්‍රසාදයටපත් වීමත් නොපැහැදුණු අය තවදුරටත් බුදුදහම පිළිබඳව අප්‍රසාදයටපත් වීමක් තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි ලෝකේ ස්වභාවයක් තියෙනවා අජ්ජාවසේන සත්තා සංසන්දන්ති සමෙන්ති කියලා. අදහස් වශයෙන් සත්‍යය එකතු වෙනවා කියලා. අර මේ අසුචියට අසුචිය කලවම් වෙනවා. දියට දිය කලවම් වෙනවා වගේ. ඒ වගේ අන්න ඒ බඳු පුද්ගලයින් ඇතැම් වෙලාවට ඒකත් එක්ක එකතු වෙන අවස්ථා අපි දකිනවා. එතකොට ඒකෙදි මේ මහා ශ්‍රේෂ්ඨයෙක් ගිහිල්ලා ප්‍රඥාවන්තයෙක් ගිහිල්ලා එකතු වෙනා නෙමෙයි ඊට අනුගත මානසික මට්ටමක් හිමි පුද්ගලයෝ ගිහිල්ලා ඊට අනුගත වෙලා යනවා. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒක සමාජය තුළ අහිරික අනොත්ප්ප පුද්ගලයින්ට අහිරික අනොත්ප්ප අයම එකතු වෙනවා. හරිම පහසුයි කස්මන් තේරුම් ගන්න මලමූ වලට මලමූ එකතු වුණා වගේ. එකතු වුණා වගේ. ඒ නිසා හිරියොත්ප්ප සහිත පුද්ගලයින්ට හිරියොත්ප්ප සහිත පුද්ගලයින් එකතු වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. අර බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරන්නේ සරියුත්තරුන් වහන්සේ පිරිස 500 නමක් සක්මන් කරනවා. මේ සරියුත්තරුන් වහන්සේ හා සමග එකතු ඉන්න 500 නමම ප්‍රඥාවෙන් නග්‍රයි කියන. මොගලන් තෙරුන් වහන්සේ එක්ක එකතු ඉන්න 500 නමම එර්දියෙන් නග්‍රයි. ආනන්ද තෙරුන් වහන්සේ සමග එකතු ඉන්න 500 නමම බහුශ්‍රතයි. වහන්නේ දේවදත්ත එක සමග එකතු ඉන්න මේ 500 නමම පාපී ධර්ම ඇති අය කියනවා. එතකොට මේ අදහස් වශයෙන් තමයි මේ ලෝකේ සත්‍ය එකතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වෙලාවේදී දේශනා කරනවා. එතකොට යම් අදහසක් සමාන වෙනකොට හොඳ අදහසකට එකතු වෙන්නේ හොඳ පිරිසක්. නරක අදහසකට එකතු වෙන්නේ නරක පිරිසක්. ඉතින් සමහර වෙලාවට සමහර අයට අපිට ප්‍රියමනාපකම් ඇති වෙනවා ඒ හොඳ ලක්ෂණ නිසා. ඒ හොඳ ගති ටික නිසා. ඒ නිසා ඇතැම් අයට අප්‍රියමනාපකම් ඇති වෙනවා ඒ නරක ගති නිසා. ඒ අහිරික අනොත්ප්ප තියෙන පුද්ගලයින්ට අහිරික අනොත්ප්පයෙන්ම සම්බන්ධ වෙනවා. ඒක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. එතකොට විශේෂයෙන්ම මේ හිරියොතප් පිළිබඳව කතා කිරීමේදී අපිට ඊළඟ කාරණාව හැටියට දකින්නට පුළුවන්කම තියෙනවා. අත්තාධිපති හිරීනාම. අත්තාධිපති ධර්මයක් තමයි හිරිය කියලා කියන්නේ. ඒ වගේම ලෝකාධිපති ඔත්තප්පන්නාම. දැන් අර ආධ්‍යාත්මික සහ බාහිර කතාව කතා කළා වගේම දැන් හිරිය කියලා කියන්නේ අත්තාධිපති ධර්මයක්. අත්තාධිපති කියලා කියන්නේ තමාව අධිපති භාවය තමා ප්‍රධාන කරගෙන තමයි හිරිය ඇති වෙන්නේ. මං වගේ කෙනෙකුට මේ බුදු දෙයක් සුදුසු නැහැ. දැන් කෙනෙකුට තියෙනවා දැන් ආත්මාභිමානය කියලා අපි කතා කරනවා. දැන් මේ කතා කරන්නේ කෙලෙසයක් පැත්තෙන් නෙමෙයි. කෙනෙකුට කුසල ධර්ම ලෞකික කුසලයක් තුළ පිහිටා සිටින මූලික අධීර ගැන මේ කතා කරන්නේ. එතකොට කෙනෙක් කල්පනා කරලා බලනවා මම සත්පුරුෂයෙක්. මම ගුණධර්ම වඩන්න පෙළඹුණු කෙනෙක්. මම බෞද්ධයෙක්. මම පන්සිල් ටික රකින්න කෙනෙක්. මට තිසරණයේ තියෙන කෙනෙක්. මේ වගේ පදනම් හදා ගන්න ඕන කෙනා තමන්ට අදාළ සත්පුරුෂ පදනමක් හදා ගන්නවා. ඒක තමයි තමාගේ තියෙන අභිමානයට හේතු වෙන කාරණාවක් හැටියට අපි කතා කළොත් දැන් අභිමානය කියන එක කෙලෙසයක් හැටියට අපිට කතා කරන්න පුළුවන්කම තියෙන දෙයක්. නමුත් අපි කුසලයක තියෙන සීමාවක් හදා ගන්නවා. ඒ කියන්නේ යහපත් තත්වයන් මත හදාගන්න පදනම. පදනමක් යහපත් තත්වයක්. මම භික්ෂුවක්.
ඒක මම භික්ෂුන් වහන්සේ නමක්. මම මේ සියල්ල අතහැරලා දාපු කෙනෙක් හැටියට මම හදාගන්න පුද්ගලයෙක් ඒ පිළිබඳව කසපාන හදාගන්න. ඒක ඊටාම වැදගත් කාරණාවක් නේ. ඒක ඊටාම අත්‍යවශ්‍ය දෙයක් නේ. ඒක නැත්තම් මිනිස්සෙකුට ජීවත් වෙන්නේ පදනම නැත්තම් ඒ తත්වේ නැතිනම් ඒ මිනිස්සයාට පිහිටා සිටීමක් නැහැ. දැන් භික්ෂුවක් හැටියට මට සිද්ධ වෙනවා මගේ පදනම නඩත්තු කරන්න. ඒක මගේ විනය පැවැත්ම තුළ මගේ කතා බහ තුළ ඊට පස්සේ මගේ චර්යාව තුළ ඒ ගතිය නැතිනම් මම භික්ෂුවක් හැටියට නෙමෙයි මම රැඳිලා ඉන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ. මගේ රාමුවට ගැලපෙන්නේ නැතුව යනවා. එතකොට බෞද්ධයෙක් නම් බෞද්ධයෙකුට අනන්‍ය රාමුවක් තියෙනවා. ඒ රාමුව ශක්තිමත් නොවීම මත තමයි පංච දුස්චරිත කරන මිනිස්සු බිහි වෙන්නේ. එතකොට ඒ රාමුව ඒ සකස් කර ගැනීම පිහිටලා සිටින්නට තැනක් හදා ගැනීම ඊටාම වැදගත් වෙනවා. එතකොට අත්තාධිපති කියලා කියන්නේ අන්න ඒ රාමුව තමන් අධිපති කොට මේක පවත්වා ගැනීම කියන එක. එතකොට දැන් මම කල්පනා කරනවා නම් භික්ෂුවක් හැටියට මේක මට සුදුසුද නැද්ද කියලා යම් දෙයක් ගැන පිළිබඳව කල්පනා කරනවා වගේම ගිහි කෙනෙක් විදිහට කල්පනා කළ යුතුයි ඔවුන්ට තියෙන මට්ටම ගැළපෙනවද නොගැළපෙනවද කියන එක. මේ මිනිස්සෙක් හැටියට ඉපදිලා හිතන්න පුළුවන් මනසක් ලැබුණ බුදුදහම අහන්න පුළුවන් රටක ඉපදිලා ධර්ම ශ්‍රවණයට අවකාශයක් සැලසිලා ඒකත් ලැබෙන. මේ අවස්ථා සම්පූර්ණ වෙච්ච මට අද මේ වගේ අකුසලයක් කරන එක හොඳද? මේ බණ දහම් කතා කරන මට මේ වගේ දෙයක් කරන එක හොඳද? හතර පොයට ගිහිලා සිල් සමාදන් වෙන මට මේ වගේ දේවල් කරන එක හොඳද? ඔබට හැදෙන්න ඔබට පිහිටා සිටින්න පදනම් තියෙනවා. අන්න ඒ පදනම් මත ඔබ පිහිටා සිටිය යුතුයි. අන්න ඒකට තමයි අත්තාධිපති කියලා කියන්නේ. ඒකට භික්ෂුන් වහන්සේ නමක් නම් ඊට අදාළ පදනමේ ඉඳලා මම භික්ෂුවක් කියන එක මතක තියෙන්නට ඕනේ. මං කොහෙ ගිහිල්ලා කතා කරන්න ගියත් මම හාමුදුරු කෙනෙක් කියන එක මට මතක නැති වුණොත් එහෙම. කසපාන්දරනේ ඔකට හරි ලස්සන කතාවක් කියනවා. ස්වාමින් වහන්සේ නමක් ගිහි අයත් එක්ක වැඩකට ගියාම පොඩක් මේ අතින් ඔළුව අත ගන්න කියනවා. අර කෙස් නැතිකම අහු වෙනකොට මේ හිස අත ගෑවෙනකොට භික්ෂුවක් කියලා මතක් වෙනවා කියලා. තමන්ගේ ඔළුව අත ගා ගන්න කියලා. ඒක මේ එකෙන් කියන්නේ ඇත්තටම අපි වැඩ කරනකොට අපි භික්ෂුවක් කියන එක අපිට මතක තියෙන්න ඕනේ. ඒක මතක නැති වුණොත් එහෙම අර තමන්ට තමන් පිළිබඳව දෙයක්වත් නැහැ. මම භික්ෂුවක් කියන එක මතක නැතුව යනවා. එතකොට තමන්ට තමන්වත් මතක නැත්නම් භික්ෂුවක් හැටියට අනුන්ට මතක තියෙයිද මේ ඉන්නේ භික්ෂුවක් කියලා. ඒක අපි සමාජය තුළ ප්‍රධාන වශයෙන්ම දකිනවා. ඉතින් ඒක භික්ෂුන් වහන්සේගේ පැත්තෙන් එහෙම වෙනකොට ඔබ යහපත් පුද්ගලයෙක් හැටියට ඔබ හදාගන්න පදනමක් තියෙන්නට ඕන. ඔබ ඒ පදනම තුළ ශක්තිමත් වෙන්නට ඕන. දැන් සමහර වෙලාවට මත්පැන් බොන පිරිසක් ඉස්සරහට ගිහිල්ලා අපේ සමාජයේ සමහර කෙනෙකුට බෑ මත්පැන් නොබන කෙනෙක් හැටියට Tamanට පෞරුෂත්වයක් නැහැ. Tamanට පදනමක් නැහැ එතන ඉන්න. හැබැයි තමන් ඉස්සරහා ඒ දේ නොකර ඉන්න පුළුවන් මට්ටමට අනිත් අය ඒ දේ නොකරන මට්ටමට තමන්ට පෞරුෂත්වයක් ගොඩනගා ගන්න බැරියයි. ඒක තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි අත්තාධිපති කියලා කියන්නේ. තමාගේ අධිපති ලක්ෂණය, තමාගේ අධිපති භාවය කියලා කියන්නේ ඒකට. තමන් ඒ වරද කරන්නේ නැති බව විතරක් නෙමෙයි, තමා ඉදිරි පිට තමන් එක්ක ඉන්න අය ඒ වරදවල් නොවන මට්ටමට ගන්න තරම් හොඳ පෞරුෂත්වයක් තියෙන්නට ඕනේ. තථාගතයන් වහන්සේ සහ තථාගත ශ්‍රාවකයෝ දවස්වල අන්නේ තීර්ථකාරාම කරා පියනගනකොට අපිට මේක දකින්න පුළුවන්. ඔවුන්ගේ ශ්‍රාවකයෝ නිහඬ කරනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ එනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නිහඬ බවට කැමති නිහඬ භවයේ ගුණ කියනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නිහඬ බවට කැමති නිහඬ භවයේ ගුණ කියනවා. එවත්නි නිහඬ වෙත්තා කියලා ඉන්න අය කෑකෝ ගහන අය නිශ්ශබ්ද කරනවා. ඒ තමයි එතන තිබුණු ඒ ස්තරය ඒ කියන්නේ පදනම. ඒ තමයි පෞරුෂත්වයේ එතන තිබුණු. එතකොට ඒ ಗುಣධර්ම මතින් ගොඩනැගුණු දෙයක් එතන තිබුණා. ඒ අත්තාධිපති බව එතන තිබුණා. ඒ නිසා කෙනෙකු සතු විය යුතු වැදගත්ම ගුණාංගයක් තමයි අත්තාධිපති හිරි බව කියලා කියන්නේ. එතකොට තමන් පිළිබඳව හිතලා බලලා තමන් පිළිබඳව ඒ වගේ ස්ථාවරයක් තියෙනවා නම් එතකොට ඒක අත්තාධිපති හිරි භාවය. අතරම කසපන්දරනේ ඒ තමන් සතු ඒ ආධ්‍යාත්මික ශක්තිය, ඒ මහා පෞරුෂත්වය කියන එක ගොඩ නගා ගන්නවට වඩා තමන් ඒ ගුණධම් එක ඉන්නකොට નિરાයාසයෙන්ම ගොඩ නැගෙන එකක්. ගොඩ නැගෙන එකක්. ඒක ඇත්තටම අපි බලෙන් ආරෝපණය කර ගැනීමක් නෙමෙයි කළ යුතු වෙන්නේ. අපි ඒක ඉබේ ගොඩ නැගෙන්නට ඕනේ. ඒක ගොඩ නැගෙන්නට නම් තමන්ට ශක්තිමත් ලෙස මොන බාධකේ ආවත් තමන් ඒ මට්ටමේ රැඳිලා ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක ගොඩ නැගෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් දේවල් හමුවේ එක කඩා ගන්නවා නම් ඒක ගොඩ නැගෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි ශක්තිමත්ව ඒ මත ගොඩ නැගිලා ඉන්න පුළුවන් පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. එතකොට ඒ මත පිහිටා සිටියොත් විතරයි ඒක ගොඩ නැගෙන්නේ. නැතිනම් ඒක කවදාවත් ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ඒක බලෙන් කරන්න පුළුවන් දෙයකට වඩා ඒක ස්වභාවිකවම තමා තුළ ඇතිවිය යුතු දෙයක් හැටියටයි අත්තාධිපති හිරි බව කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා.
වගේම ඔත්තප්පේ කියන එක අපි මුලින් කතා කළා වගේම ලෝකාධිපති බවකින් යුක්තයි. එතකොට අර නුවණැත්ත සත්පුරුෂය දොස් කියනවා වගේම දැන් මෙතනදී අපි කතා කළේ අත්තාධිපති බව කියන එක දැන් මං වෙන්නෙකුට මේ බන්දක් සුදුසු නැහැ කියලා ඇති කරගන්න බවනේ. ඔත්තප්පේ ගැන කතා කරනකොට ලෝකාධිපති භාවය කියලා කියන්නේ දැන් ලෝකේ දිවස් ඇති ශ්‍රමණක් බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුනුත් මගේ සිත දකින්න ඇති. මම මේ වගේ සිත් හිතනකොට මේ වගේ අකුසල් කරනකොට ඔවුනුත් මගේ සිත දකින්න ඇති. ලෝකේ දෙවිවරු ඉන්නවා මහ එද්දි සම්පන්න දෙවිවරු ඉන්නවා. ඔවුන්ටත් මගේ සිත දකින්න පුළුවන්කම තියෙනවා. අපි අහලා පුරුදු කතාවක් තමයි මාතික මාතා කතාව. වස්වසන්නට ගියපු භික්ෂුන් වහන්සේලාට වස් ආරාධනා කරපු මාතිකා ගමේ හිටපු මාතිකා උපාසිකාව. ඇය ඒ භික්ෂුන් වහන්සේලාගෙම බණ අහලා භික්ෂුන් වහන්සේලා නිවන් දකින්නට කලින් ඇය මාර්ගඵලලාභී වෙනවා. ඇය දිවස්ලාභීව ඇය භික්ෂුන් වහන්සේලාගේ හිත බලනවා. හිත බලනකොට බලනවා ඇයි ආර්යයන් වහන්සේලා තාම මාර්ගඵලයකටපත් වෙලා නැහැ මේ තෙරුන් වහන්සේලා. ඊට පස්සේ ඇයි සුදුසු ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ කියලා භික්ෂුන් වහන්සේලා අද මෙබඳු දෙයක් තිබුණොත් හොඳයි කියලා හිතනකොට කැපසරු ප්‍රත්‍ය සපයා දෙනවා. හිතන දේ ලැබෙනකොට අර භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා ඒකාන්තයෙන් මේ උපාසිකාව අපේ හිත දකිනවා. පෘතජ්ජනෙක් කියලා කියන්නේ සිටිය යුතු දේත් සිතනවා නොසිටිය යුතු දේත් සිතනවා. ඉතින් මෙබඳු උපාසිකාවක් අපේ හිත දිහා බලාගෙන ඉන්නකොට අපි අකුසල් සිතුවිලි හිතනවා කියන්නත් ලැජ්ජයි කියලා වීරය කළා භික්ෂුන් වහන්සේලා අරිහත් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළාම වස් කාලේ ඇවෑමෙන් තව භික්ෂුන් වහන්සේ නමක් මෙතනට එනවා. උන්වහන්සේ කල්පනා කළා මේ ඒ උපාසිකාව කැමැති දේ පූජා කරනවල බොහොම පහසු තැනක් කියලා උන්වහන්සේ හිතට ගත්තේ. උන්වහන්සේ හිතට ගත්තේ මේ බොහොම කැමැති දේවල් ඔක්කොම ලැබෙන තැනක් හොඳ තැනක් කියලා හිතාගෙන තමයි එතෙන්ට එන්නේ. ඉතින් හාමුදුරු වැඩ ඉන්නකොට අර මාතිකා උපාසිකාවත් මොකද කරන්නේ? හිතන දේවල් පූජා කරනවා. අද මොනවා හරි හොඳයි කියලා හිතුනොත් හෙට ඒ දේ ගෙනල්ලා පූජා කරනවා. මේ හාමුදුරුත් කල්පනා කරනවා ඒකාන්තයෙන් මේ උපාසිකාව මගේ හිත දකිනවා. වීරය කිරීමට නෙමෙයි උන්වහන්සේගේ හිත දකින්නේ. එතනින් ඉවත් වෙලා බොහොම ඉක්මනට යන්න. ආපහු යනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු පැත්තටම යනවා. ගියාම බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි ආවේ කියලා. ඊට පස්සේ මේ කාරණාව කිව්වහම නෑ ඔබට සුදුසු එතනමයි කියලා නැවත හරවා එවනවා. තමන් අර උපාසිකාව තමන්ගේ හිත බලන බව දැක හිතලම ඒ පිළිබඳව බය නිසාම තමන්ගේ හිත සංවර කරගෙන උන්වහන්සේ තරහත්ත්වයටපත් වෙනවා. දැන් ඔක කසපහඳුනේ බුදුරජාණන් වහන්සේ කාලේ තිබිච්ච මහාම ලාභයක්නේ භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවලු බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාගේ සිත් පිළිබඳව ආවර්ජනා කරලා බලනවා. ඒ වගේම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාවගේ සිත් සතන් කොහොමද කියලා ඒ සිත් සතන් පිළිබඳව ආවර්ජනා කරලා බලනවලු. ඒ විතරක් නෙමෙයි සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එකට පිළිවෙත් පුරන හාමුදුරන් වහන්සේලා වැඩිහිටි මහතෙරුන් වහන්සේලාත් අර අනිත් හාමුදුරුවන්ගේ හිත දිහා බලනවලු මුන්වහන්සේලා කුසල ධර්මයන් වඩනවද කියලා. අර භාවනානු යෝගී ඉන්න හාමුදුරුවෝ උන්වහන්සේලා කල්පනා කරනවලු ආධුනික හාමුදුරුවරු මගේ සිත තථාගතයන් වහන්සේත් දකින්න පුළුවන්. නැත්තම් සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාත් දකින්න පුළුවන්. මගේ ආචාර්යයන් වහන්සේලාත් දකින්න පුළුවන්. මෙහෙම හිතලා අකුසල් සිත් වලින් වැළකීලා කුසල් සිතවිලිම වඩලා ඊටමත් ඉක්මනින් මාර්ගඵලයන්ටපත් වෙනවා කියන ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේ ලැබිච්ච මහාම වාසනාවක්. ලොකු ලාභයක්. ඒක තමයි ලෝකාධිපති ඔත්තප්පේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඔත්තප්පේ කියන එක ලෝකාධිපතිව ගොඩනගෙන දෙයක් බය කියන දේ අකුසලයක් හිතන්නත් බයයි. ලෝකාධිපති බව පිළිබඳව සලකා බලන ඔහු අකුසලයක් හිතන්නටත් බයයි. එතකොට ඒක තමයි ලෝකාධිපති භාවය කියලා කියන්නේ. ඒකට මේ විදිහට අපිට දැන් සමහර වෙලාවදී අපි දකින්න ජාතක කතා බලනකොට භික්ෂුන් වහන්සේලා 509කට අලුත මහණ වෙන්නේ ශ්‍රද්ධාවෙන් නෙමෙයි මහණ වෙන්නේ තමන්ගේ කුලේ ආපු නිසා. එතකොට 509කටම කාම විතර්කයක් ඇති වුණ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක අනෝතප්ත විලට ගෙනහිල්ලා ධර්ම දේශනා කරපු හැටි කුණාල ජාතකයට අදාළ කතා වස්තු දිහා බලනකොට අපිට බුදුරජාණන් වහන්සේ සිද්ධිය බලාගෙන වැඩ හිටියා. එතකොට මේ සිද්ධිය බලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ වගේම ධර්ම දේශනා කරන මේ සියලුම පිරිසගේ හිතට අද මට බණ කියනවා. අද භාග්‍යතුන් වහන්සේ මගේ හිතට බණ කියනවා කියලා දැනෙන්නට තරම් ඒ සියලුම සිත්වලට ගැළපෙන ධර්ම දේශනාවක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කළා කියනවා. ඒකට ඒ තරම් ඒ ලෝකාධිපතිය භාවය කියන දේ නිසා බොහොම කෙනෙකුට හික්මෙන්න අවශ්‍ය පසුබිම ලැබුණා ඒ සමාජය තුළ. ඒක බොහොම ලාභයක්. ඒ ලාභේ නැතිකම අපිට ලැබුණු ලොකු අලාභයක් අද දවසේදී. ඉතින් ලෝකාධිපති භාවය කියන එක තමයි ඔත්තප්පයක් ගොඩනගෙන්නට තව හේතුවක් වෙන්නේ.
ඒ කියන්නේ ලෝකයේ තුල එබඳු සිත් දකින්නට පුළුවන් ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. තාපසවරු ඉන්න පුළුවන්කම තියෙනවා. දෙවිවරු ඉන්නට පුළුවන්කම තියෙනවා. මෙබඳු අයත් මගේ මේ සිතේ ඇතිවන මෙබඳු ස්වභාවයක් දකිනවා. ඒ නිසා මම මේ වගේ දෙයක් හිතන්නට හොඳ නැහැ කියලා ඇති කරගන්න බය තමයි ඔත්තප්පයයි කියලා කියන්නේ. ඒ වගේම ලැජ්ජා ස්වභාව සම්ඨිතා හිරීනාම අර අකුසලයේ තුල ඇති කරගන්න ලැජ්ජා සහගත ස්වභාවය තමයි හිරිය කියලා මෙතනදී කියන්නේ. ඒ වගේම බය ස්වභාව සම්ඨිත ඔත්තප්පන්නාම. ඒ වගේම බය ස්වභාව සම්ඨිතං කියලා කියන්නේ මේ බය පිළිබඳව පිහිටා සිටපු බව. එතකොට එතනදී කියනවා මොන බයද? අපාය බය පච්චවෙක්කනතාවය. අපාය බය පිළිබඳව කල්පනා කරනවා. කම්මස්සගත සම්මාදිට්ඨිය තුළ ඉඳලා මේ අකුසලයේ කළොත් මම මේ වගේ දුගතියකට යන්න පුළුවන්කම තියෙනවා. මෙච්චර අහිත පිනිස දුක් පිනිස පවතිනක් බවට මේ අකුසලයේපත් වෙනවා. එතකොට එයා ඒ අපාය බය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා. අන්න ඒකට කියනවා බය ස්වභාව සම්ඨිත බව ඔත්තප්පයයි කියලා කියනවා. එතකොට මේ උදාහරණයක් හැටියට දක්වන බොහොම ලස්සන උදාහරණයක් මේ හිරිය සහ ඔත්තප්පයේ තියෙන වෙනස්කම පිළිබඳව යම් අසුචි පිරුණු මේ යකඩ භාජනයක අසුචි පුරවලා තියෙනවා. තව යකඩ භාජනයක රත් වෙන්න පුළුවන් මට්ටමේ ලෝධිය ඉරතිනම් ගින්දර ප්‍රශ්නෙන් තියෙනවා. එතකොට දැන් අසුචිය තියෙන භාජනයට කෙනෙක් අත දාන්න නැත්තේ ඒ පිළිබඳව පිළිකුල් වෙන නිසා. ඒ අසුචිය ගෑවුනොත් එහෙම ඒකෙන් ලැජ්ජිත වෙන පිළිකුල් වෙන ස්වභාවය නිසා තමයි ඒක අත දාන්නේ නැත්තේ. රත් වෙන එකට අත දාන්නේ නැත්තේ. ඒකට අත දාන්නේ නැත්තේ පිච්චෙන නිසා. ඒකට පිච්චෙන එකට බය නිසාත් මේකෙන් ඇති වෙන පීඩාව ලැජ්ජාව නිසාත් එයා මේ දෙකටම අත නොදා ඉන්නවා. අන්න ඒ වගේ තමයි අසුචි පිරුණු භාජනයේ වගේ තමයි අනොත්ප්ප බව කියලා, අහිරික බව කියලා කියන්නේ. ඒ කියන්නේ ලැජ්ජාවක් නැතිකම කියලා කියන්නේ. ඒ වගේම අර රත්තුණු යකඩ භාජනයේ වගේ තමයි අනොත්ප්ප බව කියලා කියන්නේ. එතකොට ඒ දෙකටම අත නොදා ඉන්නවා. හිරියොතප් දෙක ඇති කර ගන්නවා. එතෙන් දෙකේදී මේ දෙකම නොඅල්ලා ඉන්නවා. එතකොට මෙන්න මේ වගේ හිරියොතප් දෙකේ ලක්ෂණය අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තමයි මේ හිරියොතප් පිළිබඳව අපි කතා කරනකොට සප්පතිස්සව ලක්ෂණං හිරි කියනවා. ඒ කියන්නේ පහත් පැවැත්මෙන් මිදෙන්නට අවශ්‍ය මානසිකාරයේ පවත්වන ලක්ෂණය තමයි මේ හිරිය තුළ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒකෙදි අපිට හිතන්න පුළුවන්කම තියෙනවා ಜಾති මහන්ත පච්චවෙක්කනතා. අපි ಜಾතිය පිළිබඳව කල්පනා කරන හැටි කිව්වා. ඒ වගේම සත්තු මහත්ත පච්චවෙක්කනතා. ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව ශාස්ත්‍රූ මහන් තත්ත්වය කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට. ශාස්ත්‍රූ මහන් තත්ත්වය කියලා කියන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව නොකරපු උත්තමයන් වහන්සේ නමක්. එබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් හමු වුණ මම එබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ධර්මය අහන මට මේ කරන දේ සුදුසුද? ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම අදාළයි. සිව්වනක් පිරිසටම අදාළයි. ඒ අයට ගැළපෙන තැන දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් භික්ෂු සීලය පිළිබඳව කතා කරන්න. භික්ෂුණියකට නම් ඒ සීලය උපාසක උපාසිකාවකට නම් එබඳු සීලය ගැන ඔහුට කල්පනා කරන්න පුළුවන් විෂය ගැන මේ තියෙන්නේ. සත්තු මහත්තාවය පිළිබඳව කල්පනා කරනකොට ශාස්ත්‍රුන් වහන්සේගේ මහන් තත්වය ගැන හිතලා බලනවා. බුදුරජාණන් වහන්සේ මෙච්චර උත්තමයන් වහන්සේ නමක්. ඒ උත්තමයන් වහන්සේ අසුරට ලැබුණු ඒ ධර්මය අහන්නට ලැබුණු ඒ වචනය පිළිගන්න මම මෙබඳු දෙයක් කරන්න සුදුසුද? අපි කියන්නේ බෞද්ධය වෙලත් මෙහෙමද කරන්න කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ බණ අහන කෙනෙක් වෙලත් ඒ ධර්මයේ පිළිගන්න කෙනෙක් වෙලත් මගේ හැසිරීම මට සුදුසුද කියලා තමන් කල්පනා කරලා බැලුවොත් තමන්ට තමන්ගේ වැඩේ ගැන අකුසලයක් ගැන ලැජ්ජිත බව උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දායජ්‍ය මහත්තතා තමන්ගේ උරුමය පිළිබඳව කල්පනා කරලා බලනකොට මෙතනදී උරුමය කියන්නේ අපිට ලැබිලා තියෙන මහ විශාල සාසනික උරුමයක්. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට අදාළව කතා කළොත් නම් මහා දායාදයක් තියෙන භික්ෂුන් වහන්සේලාට ඒ දායාදයේ පිළිබඳව උරුමයේ පිළිබඳව තේරුම් නොගන්නකම නිසාම තමයි භික්ෂු ප්‍රතිපත්තියෙන් භික්ෂුවක් එළියට විසෙලා යන්නේ සහ ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට දායජ්‍ය මහත්තතාවයේ පිළිබඳව අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු ඒ උත්තරීතර දායාදයේ පිළිබඳව අපි කල්පනා කරන්නට ඕනේ. සමහර විටක පාත්‍රයක් අරගෙන පිණ්ඩපාත යනකොට කවදාවත් ඒ ගමනක් නොගිය කෙනෙකුට ආහාරයක් සඳහා තව කෙනෙක්ගෙන් ආහාරයක් බලාපොරොත්තුෙන් නොගියපු තව කෙනෙක්ගෙන් යමක් නොඉල්ලපු කෙනෙකුට පාත්‍රයක් අරන් පිණ්ඩපාත යනවා කියන එක ලේසි නෑ ඒ දේ කරන්න. හැබැයි ඒ වෙලාවට අර සත්තු මහත්තතාවය සහ දායජ්‍ය මහත්තතාවය කල්පනා කරනකොට මහරජ ඔය ඔබේ වංශය මේ මගේ වංශයයි කියලා කියපු බුද්ධ වචනේ සිහිපත් කරනකොට
අපිට ඒ පාත්‍රයක් කරන් පිණ්ඩපාත යන එක සැපදායක දෙයක් බවට පත් වෙනවා. හැබැයි ලෝකේ අපි කාගෙන් හරි ඉල්ලනවා කියන දේ අපි කවදාවත් නොකරපු කෙනෙකුට උනත් පිඬු පිනිස ඉන්නවා කියන දේ ගයක් ළඟට ගිහිල්ලා ඒ පිඬු ලැබෙනකම් බලන් ඉන්නවා කියන දේ ලැජ්ජාවට කරුණක් බවට පත් වෙන්නේ නැහැ දායජ්‍ය මහත්තතාවය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනකොට. ඒ වගේ ගිහියෙකුට උනත් දායජ්‍ය මහත්තතාවය පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. ඔහු ලබාගත් සාසනික උරුමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අල්පේච්ඡ භාවය කියන දේ අගය කරනවා නම් ඔබට ඒක ලැබුණු මහා දායාදයක්. ඒ නිසා මහේච්ඡතාවයෙන් මිදෙන්නට ඔබට ඒක උපකාර කරගන්නට පුළුවන් දෙයක්. ඔබේ අල්පේච්ඡ භාවය කියලා කියන්නේ ඔබ ලැජ්ජා විය යුතු දෙයක් නෙමෙයි. ඒක ශ්‍රේෂ්ඨ ගුණ ධර්මයක්. ඔබ ඒ පිළිබඳව කල්පනා කරන්නට ඕනේ. ඒ දායජ්‍ය මහත්තතාවය පිළිබඳව. ඒ වගේම සබ්‍රහ්මචාරී මහත්තතාවය කියලා කියනවා. සබ්‍රහ්මචාරීන් පිළිබඳව කල්පනා කරන එක. මගේ එකට ඉන්න පිරිස මෙබඳු වරදක් කරන්නේ නැහැ. එතකොට එකට ඉන්න පිරිස මෙබඳු වරදක් කරන්නේ නැහැ කියනකොට අපි දන්නවා මම ඒ වරද කරන්නේ නැහැ කියන එක. එතකොට දැන් අපි යම් කිසි කෙනෙකුට වරදක් කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් ඔක්කොම නිවැරද්ද තුල පිළිහිట్లా ඉන්නකොට එයා විතරක් වැරදි කරනවා කියන දේ වෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ බඳු දෙයට කියනවා සබ්‍රහ්මචාරී මහත්තතාවය කියලා. එතකොට මේ වගේ දැන් හිරිය කියන දේ ඇති කර ගැනීමේදී මේ ලක්ෂණ ටික ප්‍රධාන වශයෙන්ම බලපානවා. ಜಾති මහත්තතාවය, සත්තු මහත්තතාවය, දායජ්‍ය මහත්තතාවය, බ්‍රහ්මචාර මහත්තතාවය, සබ්‍රහ්මචාරී මහත්තතාවය කියන මේ කරුණු ටික ප්‍රධාන වශයෙන්ම හිරිය ඇති කර ගැනීම සඳහා කෙනෙකුට අත්‍යවශ්‍ය වෙන දේවල් ටිකක් හැටියටයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඔත්තප්පේ පිළිබඳව විග්‍රහ කිරීමේදී වජ්ජ පීරුක දස්සන කියලා කියනවා මේ වරදෙහි තියෙන බය දැකීම කියන එක. එතකොට මේ වජ්ජ බීරුක බය දස්සාවි කියලා කියනවා වරදෙහි තියෙන බය දකින බව එයා කොහොමද දකින්නේ? එතකොට අත්තානුවාද බය කියලා කියන්නේ තමන්ට තමන් උපවාද කර ගැනීම කියන බය තියෙනවා. යම් කිසි කෙනෙකුට අපි දකිනවා යම් දෙයක් කරනකොට ඒක තමන්ටම තමන් අපරාධි මම කළේ. ඒ ගැන පසුතැවෙනවා සමහර අය තමන් කරපු කියපු දේවල් පිළිබඳව පසුතැවෙනවා. එතකොට මේ පසුතැවීම ගැන හිතලා කෙනෙක් සංවර වෙනවා. දැන් උදාහරණයක් ඇටියට මමම කිව්වොත් මට හරියට තරහ යනවා ඒ ඉස්සර කාලේ. ඉතින් ඒ දවස්වල මට හරියට තරහ යනකොට හැබැයි මට පස්සේ හරි දුකයි මම තරහ ගත්ත එක ගැන. සමහර වෙලාවට ගෙදර ඉන්නකොට අම්මලා තාත්තලා ගැන තරහ යනවා. මේ වගේ මට තරහ නොගත යුතු තැන්වල තරහ යනවා. පස්සේ මමම ඒ ගැන පසුතැවෙනවා. හැබැයි කල්පනා කළා මම වැරදිනේ තරහ ගත්ත එක. මම අම්මා තාත්තා ගැන තරහ ගත්ත එක මේ විදිහට වැරදිනේ කියලා කල්පනා කළා. මමම කල්පනා කළා ඊට පස්සේ ඇයි මම පසුතැවෙන දේවල් කරන්නේ? ඇයි මම පසුතැවෙන්නේ නැති තැනට ගන්න බැරි මට මේක? මෙහෙම කල්පනා කරමින් මම ඒක අර සමහර වෙලාවට බනින ගහන වෙලාවටත් තරහ නොගන්න මට්ටමට ඒ හිතපත් කරගන්න උත්සාහවත් වෙනවා. ඒකට ඒක බොහොම සාර්ථක ක්‍රමයක් බවට පත් වුණා. විශේෂයෙන් ඒක සිහිපත් කරන්න ඕන අපේ මේ වැඩසටහන අහගෙන ඉන්නවනම් පුංචි දරුවෝ. මේ කස්සපහඳුරු මේ මතක් කරන්නේ කස්සපහඳුරු මහාන වෙනකොට අවුරුදු 11යි. ඒ පුංචි කාලෙත් උන්වහන්සේ තමන්ගේ හිත හදාගන්න දරපු උත්සාහය. ඒ නිසා අපේ පුංචි දූ දරුවෝ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවනම් මේ වෙලාවේ ඔබත් හොඳට හිතට ගන්න. හිතට තරහ එනකොට ඒ තරහ පාලනය කරගන්න මතු නූපදින විදිහට. හරිම වැදගත් තැනක් ඒක. ඉතින් ඒ වගේ දැන් අර අත්තානුවාදයට බයෙන් මට ඇයි මම පසුතැවෙන දෙයක් මම කරන්න කියලා හිතලා මම මේ වගේ දේවල් නොකර ඉන්න ඕනේ කියලා සමහර වෙලාවට මම වරදක් නොකරපු අවස්ථාවල බනිනකොට ගහනකොට මම ඒ ගැන බොහොම උපේක්ෂා සහිතව ඉන්න සමහරලාට හිත ඇතුලෙන් hina වෙමින් ඉන්න පුළුවන් මට්ටමට එනකම් මම ඒ හිත පත් කරගත්තා. ඒක කරන්න පුළුවන් දෙයක් කියලා ඒ නිසා දන්නා. ඒ නිසා ලෝකේ ඕනම කෙනෙකුට තමන්ට තමන් උපවාද නොකරන මට්ටමට තමන්ගේ හිත පත් කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත්. ඒ වගේම පරානුවාද භය කියලා කියනවා. අනුන් උපවාද කිරීමෙන් ඇතිවන භය. ඒ කියන්නේ මෙහෙම කිරීම නිසා මුළු ලෝකෙම බනිනවා. අනිත් මිනිස්සු බනිනවා. අනිත් මිනිස්සු දොස් කියනවා. කෙනෙකුට ඔත්තප්පයයි කියලා කියන්නේ අත්තානුවාද භය වගේම පරානුවාද භයක් තියෙන්නට ඕනේ. ඒ වගේම අනුන්ගෙන් උපවාද අහන්නේ නැති විදිහට තමන්ගේ පැවැත්ම අරගෙන යන්න කෙනෙක් හිතනවා නම් සංවර වෙනවා නම් ඒකට කියනවා මේ පරානුවාද භය. කස්සපහඳුරු අපේ අම්මලා ඔහු කියනවනේ ඉස්සර මේ ලෝකෙන් බැනුම් අහන විදිහට වැඩ කරන්න එපා කියලා. ඉතින් මේක නේද මේ කියන්නේ? පැහැදිලිවම දැන් ඒ දෙමාපිය බෞද්ධ සංස්කෘතිය ඇතුලේ හැදුණු අය අපිවත් ඒ බෞද්ධ සංස්කෘතියට යොමු වෙන්න පටන් ගන්න එතනින්නේ. මුළු ලෝකෙම අපිටත් බැනුම් අස්සන්න හදන්න එපා කියලා දැනනේ කතා කරන්නේ. ඒක තමයි පරානුවාද භය කියලා කියන්නේ. අනුන් උපවාද කරයි කියන තැනින් කෙනෙක් සංවරයටපත් වෙනවා. අනුන්ගෙන් උපවාද නොයන විදිහට වැඩ කරන්න පුරුදු වෙනවා. ඒ වගේම දණ්ඩ භය. දණ්ඩ භය කියලා කියන්නේ දඬුවමට බිය නිසා කෙනෙක් වැරදි නොකර ඉන්නවා. ඒකෙන් දඬුවමක් ලැබෙනවා. දඬුවම නිසා
වැරදි නොකර ඉන්නවා. සමහරවිට පුංචි දරුවෙක් වරදක් නොකළ ඉන්නේ වරදට තියෙන අකමැත්ත නිසා නෙමෙයි. ඒ පිළිබඳ ඒක කළොත් දඬුවමක් ලැබෙන නිසා. අන්න ඒකට කියනවා දඬුවමට තියෙන බය කියලා. ඒකත් එක පැත්තකින් ඔත්තප්පේටම ඇතුළත් වෙන සංග්‍රහිත වෙන. ඒ කියන්නේ අකුසලයෙන් වැළකීම කියන කාරණාවේදී කුසලයේ පැත්තට කුසල පාක්ෂික ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ වගේම දුක්ගති බය. වැදගත්ම දේ තමයි දුර්ගතිය පිණිස තියෙන බය. කම්මස්සගත සම්මාදිට්ඨිය තුල පිහිටා සිටපු මේකෙන් සිද්ධ වෙන්නේ අයහපතක්, මේකෙන් සිද්ධ වෙන්නේ නරකක්. මේ කරන කාරණේ නිසා මට අනාගතයට සිද්ධ වෙන්නේ මහා දුගතියකට පත්වන්නට, මහා නරක විපාකයි මේකෙන් එන්නේ. මම යම්කිසි හිතේ කෝපයක් ඇති කරගන්නවා නම්, අමනාප සහගත කිපුණු ස්වභාවයකින් ඉන්නවා නම්, කය වචන ඉක්මවා යන මට්ටමේ රාගයක් මම පවත්වනවා නම් මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ මට දුගතිගාමී වන්නට පුළුවන් අකුසල කර්මයන් යයි කියලා හිතලා අපිට මේ දේවල් තුලින් සංවර වෙන්න පුළුවන් නම් ඒකට කියනවා අපාය බය කියලා. මෙන්න මේක තමයි වජ්ජ බිහිරුක දස්සාවි කියලා කියන්නේ. වරදෙහි තියෙන බය දකිමින් ඒකේ බයටපත් වෙන ස්වභාවයක් තියෙනවා. වරදක් කරන්නටත් බයයි, වරදක් හිතන්නටත් බයයි. ඒ මට්ටමින් ඔහු හිරි සහ ඔත්තප්ප කියන මේ ගති ලක්ෂණ දෙක තමන්ගේ ජීවිතය ඇති කරගෙන තියෙනවා. මේක තමයි හිරි ඔතප් කියලා කියන්නේ. දැන් බලනකොට කස්සප හඳුනන මේ ලැජ්ජාව බය කියන ධර්මය මේ සමාජය තුළ පවතිනවා නම් සමාජ විෂමයක් නැහැ. ඊටමත් ධර්මානුකූල සමාජයක් ගොඩනගා ගන්න ඒ පුළුවන්කම තියෙනවා. ඉතින් මේකට ලෝකපාලන ධර්ම කියලා කියන්නේ නිකන් නෙමෙයි. මේ සියලු කුසල ධර්මයන්ගේ පදනම. සියලුම කුසල ධර්මයන්ගේ වගේම ශිෂ්ට සම්පන්න ජාතියක් හදන්න. ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි කරන්න හේතු වෙන ප්‍රධානම ගුණාංගය තමයි හිරිය සහ ඔත්තප්පය කියලා කියන්නේ. දැන් ඒත් එක්කම කස්සප හඳුරන්නේ අනික් ගැටලුව දැන් අපේ සමාජය දියුණු කරගන්න ඕන කියලා කතා කරන පිරිසක් ඉන්නවනේ ආර්ථික දියුණුව ආදි වශයෙන්. එතකොට ඔවුන් මේ කුකුල් ෆාම් ඇරලා දෙනකොට අර මිරිදිය මත්ස්‍ය වගාව සමාජය තුළ ව්‍යාප්ත කරන්න හදනකොට එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය වෙළඳසැල් වැඩි වැඩියෙන් විවෘත කරන්න හදනකොට මෙන්න මේ වගේ ක්‍රම ඔස්සේ අපි අර හිතන උත්තරීතර සමාජ හදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකෙන් වෙන්න තව තවත් මේ සමාජයේ ලැජ්ජාව බය කියන ධර්මයෙන් තවත් පහතට වැටෙන එක. මිනිස්සු ලැජ්ජාව බය කියන දෙක ඉවත් කරලා වෙන දේවල් පස්සේ ලෝක පාලක ධර්මයට නතු නොවි වෙනත් දේවල් වලට මූලිකත්වයේ බෙහිවීමෙන් දීමෙන් මුළු සමස්ත සමාජයේම සංස්කෘතික වශයෙන් මහා පරිහානියකටපත් වෙනවා සහ ඒ සමාජයේ මහා පරිහානියටපත් වෙන සමාජයක් තියෙනවා. දැන් අපි බටහිර සංස්කෘතිය ගත්තාම ඒගොල්ලෝ ඒ සංස්කෘතිය ගොඩනගාගත්ත ක්‍රමවේදයක් තිබුණා. ඒ සංස්කෘතිය ක්‍රමානුකූලව ගොඩනගාගත්ත ගොඩ නැගුණු දෙයක්. ඇතැම් වෙලාවට ඒ සංස්කෘතියේ තියෙන ඇතැම් ගති ලක්ෂණ මෙහි සංස්කෘතියට අපි ආනයනය කරන්න පටන් ගත්තට පස්සේ හැබැයි ඒ සංස්කෘතියේ තියෙන හොඳ ගති ටික අතහැරලා නරක ගති ටික විතරක් අපි ආනයනය කරන්නට පෙළඹෙනවා. ඒකනේ අපි වැඩිපුරම කරන්නේ. එතකොට ඒ නරක ගති ටික ආනයනය කරගත්තාම අපේ සමාජයේ හැමදාම නරක ටික වැඩි වෙලා හැමදාම හොඳ ටික යටපත් වෙලා තියෙනවා. අපේ සමාජයේ තියෙන හොඳ දේවල් වලට ඉස්මතු වෙන අවස්ථාවක් නැහැ. කවුරුත් සමාජයේ දියුණු ශිෂ්ට සම්පන්න සමාජයක් කරන්න ඕනේ කියලා හිරියොතප් හදන්න කියලා කොහොමද කියලා කතා කරන්නේ නැහැ. පුංචි දරුවන්ගේ මනසේ ඉඳලා අපි මේ කතා කරපු මේ විෂය පරාසය තුළ ඉඳලා කෙනෙකුට ආත්මාභිමානයක් කුසල පාක්ෂික ධර්මයන්ගෙන් ගොඩනගලා ඒ චරිතය බිහි කරන්නේ කොහොමද කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. හැමෝම කතා කරනවා හැබැයි මේ රට දියුණු කරන්න ඕනේ, ජාතිය ශිෂ්ට සම්පන්න කරන්නට ඕනේ කියලා මහ ලොකු දේවල් කතා කරනවා, ලොකු දේවල් පස්සේ පන්නගෙන යනවා. හැබැයි ඒ ගේන කිසිම දෙයකින් කවදාවත් ශිෂ්ට සම්පන්න ජාතියක් හදන්න පුළුවන් කමක් නැහැ. මේ වෙනකන් ඒබඳු දේවල් ටිකක් විතරක් අරගෙන ආනයනය කරලා ශිෂ්ට සම්පන්න සමාජයක් ලෝකෙ බිහි වෙලක් නැහැ. මොකද ඒක සංස්කෘතියක් තුළින් තියෙන ගති ලක්ෂණ ටික බිඳ දමලා අලුතෙන් කොටස් ටිකක් විතරක් ආනයනය කරලා කවදාවත් විශිෂ්ට සංස්කෘතියක් නිර්මාණය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක හරියට අර කිරි වෙනුවට කෙමිකල් ගෙනාවා වගේ. ලැජ්ජ නැතිකම සහ බය නැතිකම පිළිබඳවත් ලැජ්ජාව සහ බය පිළිබඳවත් ඊ타ත්ම වටිනා විග්‍රහයක් අපේ ගෞරවනීය කසප හඳුරන් වහන්සේ සිද්ධ කරන්නට යෙදුනේ. අපේ මේ සාකච්ඡා මණ්ඩපයේ මේ සම්බන්ධයෙන් තව විශාල ප්‍රමාණයක් කතා කරන්න තියෙන විශේෂයෙන් ලැජ්ජාව සහ බය, ඒ වගේම දුර්වච භාවය සහ සුවච භාවය, පාප මිත්‍රතාවයේ, කල්යාණ මිත්‍රතාවයේ මේ බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි එළඹෙන සතියේ මේ පිළිබඳව තවත් මේ බඳු ඌම උත්තරීතර ධර්ම සාකච්ඡාවකින් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ උතුම් සාකච්ඡාවට වැඩම කොට මේ වටිනා ධර්ම කරුණු විවරණය කළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන අධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හඳුරන් වහන්සේට අපි විශේෂයෙන්ම මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද ධම්සභා මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා
වෛද්‍ය නයනාද සිල්වා මහත්මිය, කුසලී ප්‍රනාන්දු මහත්මිය, ඒ වගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජන්මදිනය සිහිපත් කරන වෛද්‍ය සුනිල් ප්‍රනාන්දු මහත්මයාට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත් භාවය වගේම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කිරීමට. ඒ වගේම සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවා කියන උත්තරීතර ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තියෙනවා. දායකත්වයෙන් කටයුතු කරන සියලු දෙනාටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන පින්වත් හැමටත් සදේවක ලෝකයාටත් මේ රැස් කරගත් කුසල ධර්මයන්ගේ බලයෙන් සියලු යහපත, සිත ශාන්තිය, අභිවෘද්ධිය සැලසේවා. නිදුක් නිරෝගී සුවය, දීර්ඝාය සම්පන්නිය සැලසේවා. සියලු දෙනාටම ලෞතුරු ශාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.